අර්බුද ආර්ථික අර්බුද, තෙල් අර්බුද, ආර්ථික අර්බුද, විදුලි අර්බුද, ආර්ථික අර්බුද, ආහාර අර්බුද හැමෝම කතා වෙනවා ආර්ථික අර්බුද ගැන. ඉතින් ඇඩ්වොකාටා විදියටත් ඇඩ්වොකාටා ප්ලස් විදියටත් අපි නිතරම මේ ආර්ථික අර්බුද ගැන සමීක්ෂණ කරනවා, මේ ගැන කතා කරනවා. මේකට අවශ්‍ය අර්බුද ගැන කතා කරනවට වඩා මේකට අවශ්‍ය විසඳුම් ගැන නිතරම අපි හොයන්න හරිම උනන්දුවෙන්. මොකද රට වෙනුවෙන් මේක ඇවිල්ලා දෙපැත්තට බෙදාගෙන ගහගන්න එකට වඩා මොකද අපි හැමෝම ඉන්නේ එකම නැවේ. මේ නැව ගිලෙද්දී අපි එක කොනකට වෙලා මේ අපේ කෑල්ල හරි කියලා හිතාගෙන හිටියට වැඩක් නැහැ. මොකද ගිලෙන්නේ මුළු නැවමයි ප්‍රශ්නයක් වුණොත් එහෙම. ඉතින් අපි විතරක් නෙවෙයි මේ ආර්ථික අර්බුද ගැන විවිධ පාර්ශව, විවිධ දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන, ඒ සංවිධානවලත් අදහස් පළ කළා තියෙනවා මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්නේ කොහොමද කියලා. අපිට වැදගත් වෙන්නේ විසඳුම්නේ. ඉතින් ඒ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ අතරින් ඉතාමත්ම සුවිශේෂී ස්ථානයක් ගන්නවා 43 සේනාංකය ඉදිරිපත් කරපු ආර්ථික වැඩපිළිවෙල. ඉතින් අපි ආරාධනා කරා පාටලි චම්පික රණවක මැතිතුමාට, එතුමා හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, 43 සේනාංකයට නායකත්වය දෙන එතුමා. ඉතින් එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සාකච්ඡා කරන්න අපි ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. බොහොම ආදරෙන් ඇඩ්වොකාටා ප්ලස් වෙනුවෙන්. මම මුලින්ම කැමතියි දැනගන්න ජනතාව ඇත්තටම ආර්ථික අර්බුදය කියන එක විවිධ විදියට දකිනවා. දැන් සමහර වෙලාවට තෙල් නැති ප්‍රශ්නේ මීට කලිනුත් තිබිලා තියෙනතර ජනතාවට හිතෙනවා මේක මේ පොඩි කාලයක් තිබිලා ආයි පාරක් මගේ ඇරිලා යයි. ලයිටුත් කලිනුත් කපලා තියෙනවා 90 ගණන් වලත් කැපුවා, ආයි කලිනුත් කැපුවා. ඉඳලා හිටලත් සමහරලාට එකපාරට විදුලි බල මල්ලේ නොකිය ලයිට් කපනවා. ආයිමත් මේක හරියයි. ඇත්තටම මන්ත්‍රීතුමනි මොකද්ද ආර්ථික අර්බුදය කියලා කියන්නේ? ජනතාව මේක කොහොමද තෝරගන්න ඕනේ? ඔබතුමා කොහොමද ආර්ථික අර්බුදය අර්ථකථනය කරන්නේ? පළවෙනිම මම ඔබතුමාලගේ ඇඩ්වොකාට් ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපට අවස්ථාවක් ලබා දීම ගැන. අපි 43 වෙනි සේනාංකය තනි පුජ්‍යලයේ වික්‍රමයක් නෙවෙයි. අපි ආර්ථික ශාස්ත්‍රයේ බලශක්ති, ඒ වගේම කෘෂිකර්මාන්ත, වැවිලි කර්මාන්ත, ඒ වගේ ශාස්ත්‍රවල අපිට අවශ්‍ය කරන උපදෙස්, ඒ වගේම අවශ්‍ය කරන ඥානය, දැනුම, ප්‍රායෝගිකත්වය ලබා දෙන බුද්ධි මණ්ඩල ඉන්නවා. ඒ අයගේ සාමූහික ප්‍රයත්නයක් ඇරෙට තමයි අපි ওই වැඩපිළිවෙල ඉදිරිපත් කළේ. ඉතින් ආර්ථික අර්බුදය කියන එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි ආර්ථිකයක ගොඩක් පැති තියෙනවානේ. ඔබ දැන් කිව්වනේ ආහාර අර්බුදය. ඒ කියන්නේ ආහාර හිඟකමක් තියෙනවා. ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඊළඟට ණය ගෙවා ගන්න බැරි වීම නිසා ඇති වෙලා තියෙන අර්බුදය. රුපියල් අර්බුදයක් තියෙනවා, ඩොලර් අර්බුදයක් තියෙනවා. ඊට අමතරව දැන් මෝදු වෙමින් එන එකක් තියෙනවා බලශක්ති අර්බුදය. තෙල් හිඟයක් තියෙනවා, ගෑස් හිඟයක් තියෙනවා. ඒ වගේම විදුලි කප්පාදුවක් සිදු වෙමින් තියෙනවා. ඉතින් ඒ වගේම වැඩි දෙනෙක් නොපෙනෙන අපේ බැංකු ශාස්ත්‍රයේ, මූල්‍ය ශාස්ත්‍රයේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ බැංකුවල ශුද්ධ වත්කම් ඉතාම බරපතල විදියට සූරා කෑම නිසා, විශේෂයෙන්ම ආණ්ඩුව සූරා කෑම නිසා ඇතිවෙච්ච තත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ණය ගෙවීම පිළිබඳ කාරණේ වසරකට ඩොලර් බිලියන 6ක් 7ක් අපිට ණය ගෙවන්න තියෙනවා. දැන් ඒ 6-7 හොයා ගැනීමට අපි තවත් කෙටි කාලීන ණය හෝ අතමාරු, ඒ කියන්නේ සොප් වගේ දේවල් යාන්ත්‍රණ පාවිච්චි කරනවා. ඒ නිසා වසරින් වසර ඒ ගානත් ඉහළ යනවා. ඉතින් ඒ නිසා ඒ ණය අර්බුදය අද තියෙන බරපතල ගැටලුවක්. ඊළඟට රාජ්‍ය මූල්‍යයේ තියෙන අර්බුදය, ඒ කියන්නේ අයවැය. මම හිතන්නේ රටේ ආදායම් පිළිබඳ කිසිම යථාර්ථවාදී ආදායම් ඉදිරිපත් කිරීමක් අයවැයෙන් උනේ නැහැ. මේ 2022 වසරේ අපේ තක්සේරුව නම් රජයේ ආදායම බිලියන 1600ත් 700ත් අතර තියෙයි කියලා. නමුත් වියදම බිලියන 5800ක් විතර වෙනවා. ඒක සමහරට තවත් වැඩි වෙන්න පුළුවන්. මොකද මේ දේශපාලන අරමුණු තියෙනවා, ඡන්දේ තියන්නේ. ඒතකොට ඒක තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? රුපියල් 1.60ක ආදායමක් තියාගෙන 5.80ක් වියදම් කරන්න පුළුවන්ද? මේක කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඊළඟට එළබෙන ලොකුම ගැටලුව තමයි ආහාර ශාස්ත්‍රය ඇති කරලා තියෙන අර්බුදය. ඒක යම් අර්බුදයක් තිබුණත් ඒක හදාගත්ත අර්බුදයකුත් තියෙනවා. ඒක තමයි මේ පොහොර හා රසායන ද්‍රව්‍ය, බීජ වගේ දේවල් ලංකාවට ගෙන්වන එක නතර කිරීමෙන් ඇති කරගත්ත අර්බුදය. ඒ අර්බුදය දැන් එක්තරා ආකාරයකට ඉහළට ඇවිල්ලා මේ මහ කන්නයත් එක්ක ඊළඟ අප්‍රේල් මාසේ පටන් ගන්න යලකන්නයෙන් ආරම්භ වෙනවා පොහොර නැති වී වගාවක්, පොහොර නැති එළවලු පළතුරු වගාවක්
වගේ කාරණා ගණනාවක් බලපානවා. ඒ වගේම වැවිලි ශේෂ්ත්‍රයට මේක බලපාලා තියෙනවා. ඒක අපේ ඩොලර් උත්පාදනයට බලපානවා. තේපොල් රබර් කුරුඳු වගේ ඒවට එහෙම පැත්තෙන් එහෙම එකක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් බැංකු ශේෂ්ත්‍රය. රාජ්‍ය බැංකු වලින් තැන්පතු වලින් 52% ආණ්ඩුවට තමයි ණය දීලා තියෙන්නේ. ඒ වගේම මුළු සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ආසන්නයෙන් ඍණ ඩොලර් බිලියන 4.9ක් වගේ තත්වයකට ඉහළ නැංවිලා තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ තියෙන රුපියල් හිඟය රුපියල් බිලියන 620කට අධික ප්‍රමාණයකට නංගලා තියෙනවා. මහ බැංකුවේත් ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9ක් වගේ තත්වයකට වැටලා තියෙනවා. ඉතින් මේවා ගත්තාම මේ බැංකු පද්ධතිය කියන එක මූල්‍ය ශේෂ්ත්‍රයේ තියෙන පදනම සම්පූර්ණයෙන්ම ඊටාම අනතුරුදායක තත්වයකට පත් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා මුදල් හොමාරු කරගන්න බැරි විදිහට අර ශ්‍රේණිගත ආයතන එහෙම නැත්නම් රේටින් ඒජන්සිස් අපිව පහලින් පහලට දමලා තිනවා. ඒක නිකන් හිතාමතා කරන දෙයක් නෙමෙයි. අපේ තියෙන තත්වය ඇගීමකට ලක් කරලා අපිව පහලට දාලා තිනවා. ඒකෙන් අපිට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළට ඇතුල් වෙන්න ඉඩකඩක් දැන් නැති තරමට අපිපත් වෙලා තියෙනවා. ඔබ කියපු බලශක්තිය අර්බුදය ඇත්ත. මේ රටේ ත්‍රස්තවාදීන් පහර දුන්නම සපුගස්කන්දට ටික දවසකට තෙල් ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඒ වගේම ත්‍රස්තවාදී කලබල වලින් විදුලි පද්ධති වලට හානි සිද්ධ වුණාම ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බම 87 89 විදුලි රැහන් පද්ධති විනාශ කළාම එහෙම දේවල් තිබුණා. ස්වභාවික විපත් වලින් එහෙම වෙලා තියෙනවා. ගම් වතුර, සුනාමි, ඒ වගේම නියඟය නිසා ජලාශ හිඳලා ගියාම එහෙම කෙටි කාලීන ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මේ පාර අර්බුදය එවන්නක් නෙවෙයි. මේ පාර අර්බුදය වැස්සක් වැස්සාම හොඳ වෙන එකක් නෙවෙයි. මේ පාර අර්බුදය ත්‍රස්තවාදයේ මර්ධනය කළාම නැවත එහෙම නැත්නම් ප්‍රහාර එල්ල වෙන එක වැළැක්වුවාම ආපසු ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ පාර අර්බුදය මේ රටේ මූල්‍ය ශේෂ්ත්‍රයත් එක්ක ගැට ගැහිච්ච රටේ අනිකුත් ප්‍රශ්නත් එක්ක ගැට ගැහිච්ච අර්බුදයක්. ඩොලර් හිඟයත් එක්ක බලාගාර නතර වෙලා තියෙනවා. බලාගාර නතර වෙනවත් එක්කම විදුලි කප්පාදු සිද්ධ වෙනවා. විටින් විට ඊටමත් අවිධිමත් විදිහේ නියෝග ලැබෙනවා ලංකා විදුලි බල මණ්ඩලයට. හෙට ලයිට් දෙන්න, අනිද්දර ලයිට් දෙන්න කියලා. විදුලි බල මණ්ඩලය ඊටාත්ම අපි කියන්න පුළුවන් මේ ඉරේෂනල් එහෙම නැත්නම් කිසිම බුද්ධිමත් භාවයකින් තොරව ජල සම්පත පාවිච්චි කරලා තියෙනවා. ජනවාරි 1 වෙනිදා ලංකාවේ හොඳම ජල සම්පතක් තිබුණා. 2021 කියන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ජල සම්පත තිබිච්ච අවස්ථාවක්. ඇතැම් අවස්ථාවල 65ක් විතර ජලයෙන් විදුලිය නිපදවලා තියෙන එක ලංකා ඉතිහාසයේ වෙලා නැහැ. ඒ නමුත් ජනවාරි 1 වෙනිදා ජලාශවල ධාරිතාවෙන් 88ක් තිබුණා. 88ක්. ඊයේ ඒක 44යි. හරියටම දවස් 50කට පස්සේ. දැන් මේ වේගයෙන් ජලාශ හින්දගෙන ගියොත් මාර්තු අගදී අතිශය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. අපි කවුරුත් දන්නවා නිර්දිග මෝසම් සුළඟෙන් තමයි ප්‍රධාන ජලාශ පිරෙන්නේ මහවැලියේ කැලණිගඟේ. එතකොට ඒ නිර්දිග මෝසම් වැස්ස එන්න નિયમિત මැයි මාසේ. මාර්තු මාසේ නෙවෙයි. ඒතර හදිසි වැස්සක් වැහැලා මේ ජලාශ පිරුන්නේ නැත්තම් මේ ජලාශවල වටිනාකම තියෙන්නේ විදුලිය සැපයීම පිළිබඳ කාරණේ සඳහා පමණක් නෙවෙයි. විදුලි බල පද්ධති පාලනයේදී තාම විශේෂ වැදගත්කමක් ඔය තාප බලාගාර වලට නැති වැදගත්කමක් ජල විදුලි බලාගාර වලට තියෙනවා. ගල්ලංගුරු බලාගාර වලට නැති වැදගත්කමක් ඒකට තියෙනවා. ඒ මොකද්ද අපේ පද්ධති පාලනය. එහෙම නැත්නම් අපි කියනවා ෆ්‍රීකවන්සි කන්ට්‍රෝල්. සංඛ්‍යාත පාලනය. මේ සංඛ්‍යාතය 50 හර්ට්ස් වල එහා මෙහා කර තියාගෙන ඉඳීම. ඒක සිදු කරන්න පුළුවන් ජලාශ වලින් පමණයි. ඒතර ජලාශවල ධාරිතාව 120 වගේ සීමාවකට වැටුණොත් මේ සංඛ්‍යාත පාලනය කරන්න බැරි වෙලා බලපද්ධතිය අස්ථාවර වෙනවා. ඒක හරියට බ්‍රේක් නැතුව දැවැන්ත ලොරියක් පල්ලමක යනවා වගේ තත්ත්වයක් විදුලි බල පද්ධතියට එනවා. දැන් මේ යන ශීඝ්‍රතාවයෙන් ගියොත් මාර්තු අගදී ඒක වෙනවා. එතකොට ඇති වෙන තත්ත්වය ඔබ කාටත් හිතා ගන්න පුළුවන්. ඒ වගේම මාර්තු මාසයේ දක්වා යද්දී ගල්ලංගුරු තොග ගේන්න ඕන අප්‍රේල් වලට කලින්. මොකද වාරකන් ආවට පස්සේ ගල්ලංගුරු තොග බාන්න ක්‍රමයක් නැහැ. ගල්ලංගුරු තොග 23න් මම දන්න තරමින් ඇවිල්ලා තියෙන්නේ 9ක් පමණයි. ඊටු ටික ඇවිල්ලා නැහැ. ඒ තත්ත්වය තුල ගල්ලංගුරු හිඟයක් ඇති වුණොත් ඒකත් බලපද්ධතියට බොහොම දරුණු විදිහට බලපානවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් උදේ පැයයි හවස පැයයි වගේ කප්පාදුවක් කරගෙන යනවා. මේක උදේ
පැය එකමාරයි හවස පැය එකමාරයි වෙන්න පුළුවන්, පැය 3 වෙන්න පුළුවන්, පැය 4 වෙන්න පුළුවන්. ඔය පැය 4 කියන සීමාව පැන්නට පස්සේ ඊ타මත්ම භයානක සිදුවීම් කීපයක් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔබත් දන්නවා ව්‍යාපාරිකයන්ට ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න බැරි වෙනවා. වායු සමන යන්ත්‍ර එහෙම නැත්නම් මේ රෙෆ්‍රිජරේටර්ස් වලින් කරන හැටි වෙනවා. වැදගත්ම එක තමයි ඒ සියල්ලට වඩා ජලය. අද ජලය පොම්ප කරපු ජලය, ඒ කියන්නේ අපි කියනවා මේ පයිප් බෝන් වෝටර් 65% විතර ලංකාවේ දැන් භාවිතා කරනවා. විශේෂයෙන්ම නගරවල අපි කියන ඔය තට්ටු නිවාස සංකීර්ණ කොන්ඩොමීනියම් සුපිරි වෙල්නසල් මේවා ඔක්කොම දුවන්නේ මේවයි. එතකොට පැය 4ක් විතර ලයිට් නැතුව තිබුණොත් පොම්පාගාර අඩපණ වෙනවා. දැන් මේ පාර ගිය පාර වගේ නෙවෙයි. මොකද පොම්පාගාර අඩපණ වුණාම ඩීසල් ජෙනරේටර් වලින් දුවන්න පුළුවන් කමක් නැහැ. කොළඹ තියෙන ඉහළ පරිමාණයේ හයි රයිස් බිල්ඩින් වලට ඩීසල් වලින් දුවන්න පුළුවන් කමක් නැහැ. ඇයි? විදුලි බල මණ්ඩලයේ ඩීසල් කොහොමද ඒගොල්ලන්ට ලැබෙන්නේ? ඒ නිසා බොහොම අමාරු තත්යකට එක වතාවක් නිව්යෝක් වල වුණා වගේ එකක් බ්ලැක් අවුට් එකක් නයගරා වැල්ලේ නිසා. අර නිව්යෝක් නගරයේ තියෙන ඔක්කොම ගොඩනැගිලි වල මිනිස්සු සෙන්ට්‍රල් පාක් එකට බිමට බැහැගත්තා. බොහොම අමාරුයි. ඒ වගේ අපේ ඔය බේරවැව වටේට තියෙන ලස්සන ගොඩනැගිලි වල ඉන්න අයට බේරවැව වටේට වෙලා කාලය ගත වෙන්න පුළුවන් විදිහේ ඉතාමත්ම අඳුරු අත්දැකීමක් ඇති වෙයි. ඇති වෙනවා කියලා මම කියන්නේ නැහැ. ඇති වෙන්නේ නියමිතයි. බලපද්ධතිය පාලනය කළේ නැත්තම්. හොඳයි. දැන් ඔබතුමා චිත්‍රය ලබා දුන්න මොන වගේ අර්බුදයක් කරාද අපි යන්නේ කියලා, ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කරපු 43 ශ්‍රී ඔබතුමාගේ විද්වතුන් සමහර යෝජනා කරලා තියෙනවා මේකෙන් අපිට එළියට එන්න මොකද්ද කරන්න ඕන කියලා. ඒකේ විශේෂයෙන්ම මේ thrive කියන කොටසේ සඳහන් වෙනවා. අපි දන්නවා ඔබතුමා කිව්වාගේ ආර්ථික අර්බුදයකදී මුලින්ම වදින්නේ දුප්පත් මිනිස්සුන්ට. මේ මිනිස්සු අපි කියනවා අර ලොකු මිනිස්සුන්ට උණ හෙම්බිරිසාව හැදෙද්දී අර මිනිස්සුන්ට නියුමෝනියාව හැදෙනවා කියලා. දැන් එතනදී ඔබතුමා සඳහන් කරලා තියෙනවා අර රජය කරන ආයෝජන 2%කට අඩු කරලා ඒ එන ඉතුරුවෙන් දුප්පත්ම ජනතාව 20%කට යම්කිසි සෝෂල් සිකියුරිටි නෙට්වර්ක් එකක් ස්ථාවර කරනවා කියලා. මම කැමති ඒක දැනගන්න මේ ආර්ථික අර්බුදයෙන් එන්න දුප්පත් මිනිස්සුන්ව රැකගන්න මේ 43 සේනාංක ඉදිරිපත් කළ තියෙන යෝජනා කොහොමද ඔබතුමා විස්තර කරන්නේ? ඒක තියෙන්නේ ට්‍රයිව් කොටසේ නෙවෙයි. ඒක තියෙන්නේ රෙස්කියු කොටසේ. රෙස්කියු කොටසේ. කියන්නේ කෙටි කාලීන ක්‍රියාවලියක් හැටියට. දැන් බලන්න ජනනාත් මේ අවුරුද්දේ අපි වියදම් කරන්න යනවා ප්‍රාග්ධන වියදම්. ඒ කියන්නේ රජයේ ප්‍රාග්ධන වියදම් ආසන්නයෙන් ට්‍රිලියනයක්. ඒ කියන්නේ බිලියන් 1000ක්. හොඳේ. ඒ වගේම තව අපිට තියෙනවානේ රාජ්‍යයේ ඉන්වෙස්ට්මන්ට්, ඒ කියන්නේ සමෘද්ධි වගේ දේවල් වගේ ගොඩාක් අපි දුගී ජනයා ඉලක්ක කරගත්ත ඒවා ගොඩක් තියෙනවානේ. දැන් මේවායේ අපි හඳුනා ගන්න ඕන ප්‍රමුඛතාවය. දැන් අපි 102යි කියන්නේ ආසන්නයෙන් ගත්තොත් බිලියන 350ක් 400ක් වගේ ගාණක් තමයි අපි කියන්නේ මේකට වැය කරන්න කියලා. දැන් මම ඔබෙන් අහන්නේ රට කොච්චර යුක්ති සහගතද? අද ඖෂධ 120ක් විතර හිඟයි. අද කිරිපිටි නැහැ. ලයිට් කැපෙනවා. ගෑස් නැහැ. පොහොර නැහැ. ඇයි ඩොලර් නැහැ. හැබැයි ඔබ එකඟද? තවත් අධිවේගී මාර්ග පද්ධතියේ වැඩි දියුණු කර ගැනීම සඳහා කුරුණෑගල ඉඳන් ගලේවලට, ඒ වගේම රඹුක්කන සිට ගලගෙදරට, ඒ වගේම කහතුඩුවේ සිට රත්නපුරයට අධිවේගී මාර්ග හදන්න යනවා. මේ අධිවේගී මාර්ග හදන්න දේශීය ව්‍යාපාරිකයෝ ඉදිරිපත් වෙලා තියෙනවා කියනවා. මේ දේශීය ව්‍යාපාරිකයන්ට තියෙනවද ඇස්ෆෝල්ට්, බිටුමින්, සිමෙන්ති, වානේ, ඇලුමිනියම් යන්ත්‍රෝපකරණ? ඒ යන්ත්‍රෝපකරණ වලට තෙල් ලංකාවේ තියෙනවද? නැහැ. අධිවේගී මාර්ගවලට වැය වෙන ධනයෙන් 27ත් 35ත් අතර ඍජු ආනයන. ඍජු ආනයන තව තියෙනවා. හොඳේ. එතකොට උපදේශන සේවා ආරෝමයවත් එක්ක. දැන් රටක් කොච්චර වැදගත්ද? බේත් නැතුව දුක් විඳින රටක්. කිරිපිටි නැතුව දුක් විඳින ලදරුවෝ ඉන්න රටක්. ගෑස් නැතුව දුක් විඳින ගෘහණියෝ ඉන්න රටක්. ලයිට් නැතුව අඳුරේ ඉන්න රටක්. ඉන්ධන නැතුව බයිසිකල් වලින් යන්න කියලා ඇමතිවරු උපදෙස් දෙන රටක්. අධිවේගී මාර්ග පද්ධතියට ආයෝජනය කරන්න යනවා ඇස්ෆෝල්ට් වලට. ඒකයි අපි කියන්නේ අපි ප්‍රමුඛතා හඳුනාගමු. අපි මේවා කල් දාමු. මේවා දැන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම, වැඩ ලක්ෂයක් ගමේ කිරීම මේ වර්තමාන ආණ්ඩුවේ පාලක පක්ෂයේ
ගම්වල ඉන්න අයට වැලි කළුගල් පස් ජාවරමට ඉඩ ලැබෙන එකක් වෙන්න පුළුවන්. නමුත් ලක්ෂ 220කගේ බඩගින්න, රෝගබිය, ඒ වගේ මේගොල්ලන්ගේ සුව පහසුව ඒකට කැපකිරීමට දෙන්න බෑ. නිසා අපි මේවා කප්පාදු කළා විශේෂයෙන්ම මේ ඉතුරු කරගන්න ධනයෙන් කොටසක් අපි හිතමු අධිවේගී මාර්ග හා පාරවල් කාපට් කිරීමෙන් අපි ඉතුරු කරගන්න ධනයෙන් කොටසක් ඔය පාරක් කාපට් කරන්න කිලෝමීටරයකට මිලියන 20ක් යනවා හරියට කළොත්. ඒතර පාරවල් කිලෝමීටර් ලක්ෂයක් හදන්න ට්‍රිලියන 2ක් යනවා ට්‍රිලියන 2ක්. හරි. ඒ කියන්නේ බිලියන 2000ක් යනවා. ඉතින් මේ වගේ ධනයක් වැය කරන්න පුළුවන් තත්ත්වයකද රට ඉන්නේ? නෑ. ඒ නිසා මේ විශේෂයෙන්ම පැන්ඩමික් එක නිසා රෝග තත්ත්වය නිසා රැකියා අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා. ලක්ෂ 6ක් විතර. ඊට අමතරව දුගී භාවයට වැටිච්ච අය අලුත් දුගියෝ පිරිසක් බිහි වෙලා ඉන්නවා. වේල් 3 කාපු අය 2 කන අය ඉන්නවා. 2 කාපු අය 1 කන අය ඉන්නවා. මෙන්න මේ පිරිස ඉලක්ක කරගත්ත නිශ්චිත සහන වැඩපිළිවෙලක් තමයි අපි කියන්නේ කළ යුතුයි කියලා. කෙටි අතුරු ප්‍රශ්නයක්. දැන් ඉන්දියාව වගේ රටවල් වල තියෙනවා ආධාර් ක්‍රමය කියලා. එතකොට කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් ඔබතුමන්ලා ඒ වගේ ක්‍රමයක් ගැන අදහසක් තියෙනවද? නැත්නම් දැනට සමෘද්ධිය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේක ටිකක් දේශපාලනීකරණය වෙලා අවශ්‍ය නැති කට්ටියක ඉන්නවා, අවශ්‍ය කට්ටිය ඉන්න ඕනේ නැහැ වගේ අදහසක් තියෙනවා. එහෙම ක්‍රමවේදයක් අපිට හදාගන්න පුළුවන්. දැන් මේක ටිකක් කඩිමුඩියෙත් කරන්න ඕනේ, මේක කල්ලරන් කරන්න පුළුවන්. දැන් ඒ වගේ අදහසක් ගැන ඔබතුමාට අදහසක් තියෙනවද? ඇත්තට මේ ආධාර් වගේ ඩිජිටල් කාඩ් පතකින් වංචා කිරීම වගේ දේවල් ගොඩාක් පාලනය කරන්න පුළුවන්. ඇත්තටම දැන් ඉන්දියාව මම දන්නේ නැහැ කොච්චර ඉන්දියාවට කරන්න පුළුවන්ද කියලා ඔය ඩිජිටල් රුපී එකක් එහෙම යෝජනා කළා. සාමාන්‍යයෙන් ඩිජිටල් කරන්සි එකක් මේ පියවර කිහිපයකින් ස්ටේජස් කිහිපයකින් යන්න ඕන එකක්. ඒක මේ මම හිතන්නේ එක පාට ඉන්දියාව යෝජනා කරලා තියෙන එක කළොත් ඒක අපටත් ලොකු ආදර්ශයක්. සාමාන්‍ය ලෝකයේ අනික් රටවල් ඒක පියවර කිහිපයකින් තමයි ගියේ. ඉතින් අපි ගත්තොත් ඔය බ්ලොක් චේන් වගේ ටෙක්නොලොජි එකක් අපි පාවිච්චි කළොත් වංචා කිරීම පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අයථා විදියට සමෘද්ධිය යොදා ගන්න එක ඒ වගේ. ඒ වගේ ඩිජිටල් කාඩ් පතක් හරහා සියලු ආධාර බෙදා හරින ක්‍රමවේදයක් තියෙනවා නම් කරතයි. ඒක හැබැයි කෙටි කාලිනව කරන්න පුළුවන් එකක් නෙවෙයි. පළවෙනි දේ සමෘද්ධි පිළිබඳව මේ දේශපාලන ભેදෙන් තොරව ලැබිය යුතු පිරිස හරියට අඳුනාගෙන ඒ පිරිසේ දීමනාව වැඩි කර දීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම අපි අපේ තියෙන තවත් වැදගත් ඒවා දුරනකට සෞඛ්‍ය, අධ්‍යාපනය ඒවත් රජයේ විසින් කරගෙන යන දේවල්නේ. ඒතර ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අලුත් ආකාරයකට කල්පනා කරලා ඒ ආයෝජන සිදු කළ යුතු වෙනවා. දේශපාලනය ඉස්සර කරගත්තොත් නම් මෙතන. ඒ කියන්නේ පුංචි ඡන්දය දිනීම සඳහා ගමේ වැඩ ලක්ෂ්‍ය කරන්න ගියොත් පුංචි ඡන්දය තියන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හිතවතුන්ට සමෘද්ධි වැඩි කරන්න ගියොත් 128කින් රට ඉතුරු වෙන්නේ නැහැ. මෙවැනි දෑ වෙනුවට සමෘද්ධිය කියන එක වුණත් දුප්පත්කම දුරු කිරීම සඳහා 1988 දී ආව ජනසවිය ඊට කලින් තිබුණ හාල් පොත ඒ වගේ එක එක ක්‍රමවේද තිබුණා. හැබැයි ඒකෙන් අපි දැක්ක ඒ ගැන කරපු පර්යේෂණ වලින් පෙනුණා ජනසවියෙන් හෝ සමෘද්ධියෙන් හෝ දුප්පත්කම තුරන් කිරීමට වෙලා තියෙන සේවය ඉතා අඩුයි. රැකියා සැපයීම හරහා ඊට වඩා බලගතු බලපෑමක් දුප්පත්කම නැති වෙන්න ලංකාවේ වුණා කියලා. ඉතින් ඒ වගේ අපි කරුණු ගැන කල්පනා කරලා බලලා යම් විද්‍යානුකූල ක්‍රමයකට අවශ්‍යම ආධාරය සැපේ යුතු වේලක් කර වේලක් කන දුගී ජනතාව ඉලක්ක කරගත්ත නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. දේශපාලනය නම් ගාව ගත යුතු නැහැ. හොඳයි. මම ඊළඟට දැනගන්න කැමති ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන අනිත් කරුණ තමයි මේ රාජ්‍ය සංස්ථා සහ මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය කිරීම. මේ යටතේ ඔබතුමා විශේෂයෙන්ම ඔබතුමා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුවට පස්සේ කරපු අනිත් සමුඛ සාකච්ඡාවලදීත් ඔබතුමා ශ්‍රී ලංකන් එයාලයින් එක වගේ උපුටා දක්වමින් ප්‍රකාශ කරා මේක යම්කිසි ප්‍රතිසංවිධානයක් කරන්න ඕන කියලා. ඔබතුමා රාජ්‍ය ආයතන ලාභ ලබලා දීලා තියෙනත් ඔබතුමා දන්නවා මේකේ දේශපාලනයයි අංක ගණිතයයි විද්‍යාවයි ඔක්කොම ඔබතුමා මේක දන්නවා මේක කරන්නේ නැද්ද කියන අභියෝග. මොන වගේ ප්‍රතිසංවිධානයක්ද ඔබතුමා යෝජනා කරන්නේ? ඒ වගේම දැන් ඔක පොඩි දේශපාලනයකුත් වෙනවානේ. වෘත්තීය සමිතිවල ප්‍රශ්න එනවා. රැකියා කට්ටියට අහිමි කරොත්, පඩි අඩු කරොත් මොනවා හරි අපි කියන්නේ VRS එකක් දුන්නොත් එහෙම ඒ මිනිසුන්ගේ රස්සාවලට මොකද වෙන්නේ? දරු පවුල් ඇවිල්ලා මේක මහා පොඩි අභියෝගයක් තියෙනවා. කොහොමද ඔබතුමා මේක ප්‍රතිසංවිධානය කරන්න යෝජනා කරන්නේ? ඇත්තටම රාජ්‍ය ආයතන දැන් 1000කට කිට්ටුව තියෙනවා. සංස්ථා වගේ ඒවා ගත්තොත්, අධිකාරී වගේ ඒවා ගත්තොත් 400කට කිට්ටුව තියෙනවා. ඉතින් මමත් ඉන්නවා කෝප් කමිටුවේ. දැන් උදාහරණයක් පොල් ගැන හිතන්නකො. පොල් සම්බන්ධ ආයතන 3ක් රජයේ පවත්වාගෙන යනවා.
පොල් සංවර්ධන මණ්ඩලය, පොල් ඔහොම කීකේ තියෙන ආයතන තුනක්. එතකොට මේ ආයතන තුنين පොල් ඵලදායීතාවය වැඩි කරන්න කරපු දෙයක් අපි නම් ප්‍රශ්න කළාට පස්සේ අපිට ලැබුණේ නැහැ. උදාහරණයක් ඇරෙට 1990 ෙදිත් ගහකින් පොල් ගෙඩි 50යි 2021 ෙදිත් ගහකින් පොල් ගෙඩි 50යි. ආයතන තුනක් තියෙනවා. එතකොට ඵලදායීතාවයේ වර්ධනයක් සිද්ධ වෙලා නැහැ. එතකොට මේ වගේ රටේ තියෙන මේ ආයෝජන සම්බන්ධයෙන් කළමනාකරන විගණනයක්. ඒ කියන්නේ මැනේජ්මන්ට් ඔඩිට් එකක් කළ යුතුයි. එවැනි එකකින් පස්සේ මේ සේවකයින්ගේ අපි ලියලා තියෙනවා ඒකේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා වෙන පරිද්දෙන් ඇතැම් ආයතන වසා දැමීමටත් ඇතැම් ආයතන එකට ඒකාබද්ධ කිරීමටත් ඇතැම් ආයතන වලට දීලා තියෙන ඒ මොකක් හරි වරදානේ ඒගොල්ලන් අපි බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන යම් ඒගොල්ල ඔබ්ජෙක්ටිව්ස් අපි වෙනස් කිරීම ආදිය සිදු කරලා ඒවා කටයුතු කරනවා. මම රාජ්‍ය ආයතන ඔය නිකන් එළියේ ඉඳන් කතා කරන කෙනෙක් නෙවෙයි. මම මේ රටේ අමාරු රාජ්‍ය ආයතන කළා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය 2015 දී බිලියන 20ක ලාභයක් ඉපෙව්වා ওই පළවෙනි දින 100. විදුලි බිල අඩු කළා. කිසිම ඩොලර් ප්‍රශ්නයක් නැතුව අපි ඒ බලාගාර සියල්ලම ගෙනිච්චා. කණ්ඩායමක් හැටියට අපි ඒක කළේ. අපේ සභාපති, උපසභාපති මේ ඔක්කොම වෘත්තීය වේදී. මගේ දේශපාලන හිතවතුන් නෙවෙයි. කාන්තේ නීතික සංස්ථාවයි. බිලියන 67ක තෙල් වලට සහනයක් දුන්නා. ඒ ආයතනේ වැටුන්නේ නැහැ. ඩොලර් නැහැ කියලා ඇඬුවේ නැහැ. රට ලෝක වටේ ගිහලා ණයට ඉල්ලුවේ නැහැ. අපි ශක්තිමත් වේ ආයතන දෙක හදලා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරිය. හැමතැනම මේ බියුටිෆිකේෂන් වැඩවලට අරවට මේවට ගෙවල් හදනවා කියලා ගිහිල්ලා බිලියන 39ක ණයක් තිබුණා. සියල්ල අපි ගෙවල් අහවර කළා. අවල කළා ලාභ උපෙන් තැනක් බවට පරිවර්තනය කරා. රාජ්‍ය ආයතන හදන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් මොනම දෙයක්වත් නැහැ. ඕනම රාජ්‍ය ආයතනයක් අපට පෙරලන්න පුළුවන්. හැබැයි අපි නිසි වෘත්තීය වේදින් දාගන්න ඕනේ. හැබැයි මම එකක් පිළිගන්නවා. ඔය කජු සංස්ථාවට තියෙන ප්‍රමුඛතාවය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙන්න බෑ අපි. ඒ කියන්නේ මේ දෙක හාත්පසින්ම වෙනස්. මූලික රාජ්‍ය ආයතන වගේක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව. වෘත්තීය මට්ටමින් පාලනය කරනවා. ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයාගෙන් පස්සේ මොනම වෘත්තීය තත්වයක්වත් අද ඒකේ නැහැ. අද ඒක ජාවාරම්කාරීන්ගේ තිප්පොළක් බවට පත් වෙලා තියෙනවා. නියාමනයක් වෙන්නෙත් නැහැ. ඒ තුලින් මූල්‍ය ස්ථායීකරණයට කරන සේවයකුත් නැහැ. වෘත්තීය වේදින් අතට ඒක ජාවාරම්කාරීන්ගෙන් ලබා දිය යුතුයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීම බැංකුව කියන ප්‍රධාන බැංකු තුන. හිතු මනාපේ සභාපතිලාට ඕන විදිහට හිතු ණය දෙනවා. ආණ්ඩුවට ණය දෙනවා. ඒ වගේම මේ රාජ්‍ය ආයතන වලට ණය දෙනවා, හිතවතුන්ට ණය දෙනවා. ණය පිට ණය දෙනවා. මාධ්‍ය ආයතන හිතවතුන් Tamanට ණය බැංකුවල සල්ලි වලින් අද පත්තර ගහන්නේ. මේ තත්ත්වයට රටපත් වෙලා තියෙනවා. ඒ ණය ආපහු ගෙවලා නැහැ. බිලියන 2-3. ඉතින් මේ බැංකු පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කර යුතුයි, වෘත්තීය මට්ටමටපත් කළ යුතුයි. මොකද මේවා ලොකු ආයතන. මේවා වැටුනොත් රට වැටෙනවා. ලංකා බැංකුව වැටුනොත් ආයේ රට ඉතුරු වෙන්නේ නැහැ. රට වැටෙනවා. ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව රටට ආදායම් උපදවන තැන්. ඒවා තාක්ෂණමය වශයෙන් දියුණු කරන්නත් ඕනේ, වෘත්තීය වශයෙන් ඉහළ තැනකට ගේන්නත් ඕනේ. මම හිතනවා මේ ආයතන ටික යම් තාක්ෂණික ආයතනය බවට පත් වුණත් අර රැමිස් එක කියලා එකක් ගෙනාව එක කාලයක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විධිමත් තත්වයකටපත් කළොත් මම හිතනවා මේ ආයතනවල අඩුම ගානේ 125කින්වත් මේ තියෙන බේස් එකෙන් අපිට ආදායම් වැඩි කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම කාන්තේ නීතික සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම මේවා මූලික ආයතන. මේවා වෘත්තීය මට්ටමින් දුවන්න ඕනේ නැත්නම්. ඒ වගේම ඉතින් අපි කවුරුත් දන්න සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ඒත් මේවා තමයි රටේ මූලික ආයතන. දැන් ඔබ ශ්‍රී ලංකන් එක ගැන අහුවා. දැන් ශ්‍රී ලංකන් ආයතනය එයාබස් ගණදෙනුවකට ගිහිල්ලා රටක් බංකොලොත් කරගෙන යන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. දැන් මම දැක්ක බොහොම ආඩම්බරෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කියලා ඒගොල්ලෝ ලාභ උපයනවා කියලා. කොහොමද ලාභ ඉපෙව්වේ? ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2021 දී දවන්ත බදු සහන හම්බ වුණා. හරි? ශ්‍රී ලංකන් ගුවන් සේවය සේවකයින්ට දීපු ගොඩාක් පහසුකම් කප්පාදු කළා. ඒක සමහරට සුදුසු ඇති මොකද ගුවන් යාන අහසට නැංවෙන්නේ නැත්තම් වෙන්නේ නැහනේ. වැදගත්ම දේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොහොමත් ඔපරේෂනල් ගත්තාම පාඩු නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු ලබන්නේ අර මේ 3 wheel වත් ගන්න නැති විදිහට ගත්ත එයාබස් වල ඒ ලීස් එක ගෙවන්න ගිහිල්ලා තමයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය අමාරු වැටලා තියෙනවා. අද රුපියල් බිලියන 350කට ආසන්න පාඩුවක්. හරි. මොකද කළේ රජය? රජය එතන තිබුණ ඩොලර් මිලියන 175ක බොන්ඩ් එකක්. ඒක රජය අප කරලා තිබුණා. ඒක ගෙවන්න ගිහිල්ලා ගෙවීම සඳහා ඩොලර් මිලියන 500ක් පොහොර ගෙන්නන්න යන්න තිබුණේ ඒ වෙලාවේ ඩොලර් මිලියන 150යි. ඩොලර් මිලියන 500ක් කැබිනට් පත්‍රිකාවක් මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දෙනවා. දීලා මේ ණයබරෙන් පීඩිත වෙලා ඇඟට කඩා වැටලා තියෙන මේ ආයතනය මේක වරදකාරයෝ හොයලා මේක පිළිවෙලක් කරන්න නැතුව දැන් කියනවා අපි ලාභයිලු. මේ පොහොර ගේන්න නැතුව ලක්ෂ 22ක් ගොවි ජනතාව අමාරුවේ දාලා රටේ මිනිස්සු රුපියල් 300ට හාල් කන්න සලස්සලා ශ්‍රී ලංකන් එක ගොඩ අරගෙන. අපි අහන්නේ 7000ක් විතර ඉන්නවා කියලා ආරංචි තියෙනවා. මම දන්තරමේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 7000ගේ රැකියා අවස්ථා සුරක්ෂිත කරලා ඒගොල්ලෝ යම් තැන් වලට ගන්න එක වැදගත්. නමුත් ලක්ෂ 220කගේ ඉරණම මේ විදිහට පාවා දෙන්න ඕනේද? ලක්ෂ 220කගේ බඩගින්න ලක්ෂ 220කගේ රෝගාබාධය වලට ගොදුරු වෙන්න නොවී ඉන්න තියෙන අයිතිය ලක්ෂ 220කට 24 පෑම විදුලිය ලැබෙන්න තියෙන අයිතිය මෙන් පාවා දෙන්න ඕනේද? ඉතින් මම කියන්නේ අපි තීරණයක් ගත යුතුයි. එතනදී ප්‍රතිසංවිධානය කිරීමේදී ඔබතුමා කිව්වා කාර්යක්ෂමතාවය වැඩි කිරීම සම්බන්ධයෙන්. දැන් තාක්ෂණය වගේ දේවල් ගෙන්වීමේදී අපි දන්නවා සමහර ඔබතුමා කිව්වා සමහර ඒවා එකතු කරන්න ඕන සමහර ඒවාට. ඒතර පුද්ගලිකාංශයට පැවරීම, පුද්ගලීකරණය ගැන සාකච්ඡා කරන. ඒ වගේම අපි කියනවා අර මේ public private partnerships. ඒ වගේ ක්‍රමවේදයක් සඳහා ඔබතුමාගේ දැක්ම මොන වගේද? ඒක ඔබතුමා හිතනවද මේ ප්‍රශ්නෙට විසඳුමක් කියලා? නැත්නම් එහෙම නැත්නම් තනිකර ඔබතුමා වගේ වෘත්තිකයන්ට මේක බාර දීමෙන් පමණක් මේකේ කාර්යක්ෂමතාවය යම් කිසි ප්‍රමාණයකට වැඩි කරන්න පුළුවන් නැත්නම් මේකේ සංකලනයක්? මෙහෙමයි. සමහර දෑ රජය විසින්ම කළ යුතු නැහැ. සමහර දෑ රජය විසින්ම කළ යුතුයි. ඒක තමයි රටේ දැන් උදාහරණයකට මාගට් තැචර්ට බැරි වුණා. දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්න එංගලන්තේ. එයාගේ නව මූල්‍යවාදයේ යටතේ එතුමියට අර කරන්න බැරි වුණා. ඇයි? දුම්රිය පුද්ගලීකරණය කරන්න ගියාට කරගන්න බැරි වුණා ඒ වෙලාවේ. ඒ වගේම එංගලන්තේ පරමාණු බලාගාර එකක්වත් පුද්ගලීකරණය කළේ නැහැ. මොකද ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ වගේ තියෙනවා එංගලන්තේ. ලංකාවෙත් මේ ප්‍රශ්නේ තියෙනවා. සමහර දේවල් පුද්ගලීකරණය කරන්න බෑ. සමහර දේවල් ඇත්තටම විදුලි බල මණ්ඩලය ගත්තම වැඩියෙන්ම මේ දැන් ජෙනරේෂන් තියෙන්නේ ගොඩක් IPP. එහෙම නැත්නම් මේ ඉන්ඩිපෙන්ඩන්ට් පවර් ප්‍රොඩියුසර්ස්ලා තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට ඒ කාලේ මම ඇමති හැටියට ආරම්භ කරපු වැඩපිළිවෙල මේ රූෆ්ටොප් සෝලා 30000ක් තියෙනවා. අද රටේ දවල්ට ලයිට් කැපෙන එක පාලනය වෙන්න එක හේතුවක් ඒක. ඉතින් ඒක 400ක් මෙගාවොට් තියෙනවා. ඒ වගේ දැන් මේ ජනනය කියන එක සෑහෙන්න මේ පත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ක්‍රමයෙන් මිනිස්සු ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එකෙත් බෙදා හැරීමෙත් තම තමන්ගේ විදුලිය තම තමන් නිපදව ගන්න තත්ත්වයට යනවා. දැන් මට ඇත්තටම මටම ලැබෙන දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක්. කිච්චරිතර ලයිට් කැපේද මාර්තු මාසේ අපි සෝලාර් පැනල් එක දාගන්නද එපාද ලිඳ අපි නල ලිඳක් ගහගන්නද උමාලා මගේ මේ වැදගත් මිනිස්සු අහනවා. මොකද ඒගොල්ලන්ට අර්බුදය දැනෙමින් තියෙනවා. ඉතින් මේ වගේ ටික ටික ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් බවට ලංකාව යනවා. මේ අපි අර ඔන්ලයින් අධ්‍යාපනය ගැන 2010 ඉඳන් කතා කළාට පැන්ඩමික් එක විසින් ඒක ටක් ගාලා අපිට නේද? එක පාටම කරන්න උනානේ. ඒ වගේ මේ අපි ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් ගැන කතා කරගෙන හිටියා සමහර විට මේ අර්බුදයත් එක්ක සැලකිය යුතු පිරිසක් ලංකා විදුලි බල මණ්ඩලයේ ජාලයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වෙලා මේ ඒක ඇමරිකා එක්සත් ජනපදයේ වගේ ලොකු රටවල් වලත් වුණා මේ පැන්ඩමික් එක කාලේ විප්ලවීය පෙරලියක් එතන ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අපි හිතන්න ඕනේ අලුත් ක්‍රමවේද හරහා යන්න. ඒ වගේම සමහර දේවල් ඔය පුජ්‍යලිකාංශයට ඔක්කොම දුන්නයි කියලා විසඳෙන්නේ නැහැ. ඔය පුජ්‍යලිකාංශය දැන් වාණි සංස්ථාව පුජ්‍යලිකාංශයට දුන්නා. මම කියන්නේ 80 ගණන් වල. මොකද උනේ ඒ කාලේ යූරියා හැදුවා. නැප්තවලි. අද යූරියා පිටරටින් ගේන. ඒ වහලා දැම්මා. ඒක ජාවාරමක් වුණා. ඒ ජාවාරම්කාරින්ට දුන්නයි කියලා මේ පුජ්‍යලිකාංශයට දීමෙන් වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් නම් පුජ්‍යලිකාංශයෙන් ඒක කරගෙන යනවා. නමුත් සමාවෙන්න මේ වාණි සංස්ථාව ගැන මම කිව්වේ මම සමාවෙන්න මම කලින් කිව්වේ මේ තෙල් සංස්ථාව. හරි තෙල් සංස්ථාවේ කාලයක් පිරිපහදුවේ නැප්තා වලින් නයිලොන් හැදුවා. ඒ වගේම යූරියා හැදුවා. දැන් ඒ මොනවත් නැ පුජ්‍යලිකාංශයට ඒක දීලා ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ඒ පුජ්‍යලිකරණය ෆේල් වුණා. ඉතින් ඒ වගේ සමහර තැන් තියෙනවා පුජ්‍යලිකාංශයේ ජාවාරම් කරගත්ත තැන්. සමහර තැන් සාර්ථක වෙලා තියෙනවා. උදාහරණයකට ඩොක්යාඩ් එක. උදාහරණයකට ටෙලිකොම් සේවය. තාම පුජ්‍යලිකාංශය විසින් සෑහෙන සාර්ථකව ඉහළට ගොඩනගලා තියෙනවා. ඉතින් ඒක අපි අත්දැකීමෙන් පසක් කරගෙන යා යුතු දෙයක්. ඒක කියන්නේ අත්දැකීමත් එක්ක කරන්න. මෙන්න මේ දේවල් තමයි රාජ්‍යය කරන්නේ. මෙන්න මේ දේවල් තමයි පුජ්‍යලිකාංශය කරන්නේ කියලා දෙයක් නෑ. උදාහරණයක් ඇරෙට අපේ යහපාලන ආණ්ඩුව තීරණය කළා හෝටල් කරන්න ඕනේ නෑ ආණ්ඩුව කියලා.
කියලා අපේ මගේ අමාත්‍යාංශයට තිබිච්ච වෝටර් සෙජ් ආයතනයේ පුජ්‍යලීකරණය කරන්න ගියා. අපි හැබැයි අවුරුදු 2ක් ඇතුළත කරලා පෙන්නුවා එහි සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය රටේ තියෙන සියලුම පුජ්‍යලික හෝටල් වලට වඩා ආදායම අපි දෙගුණ කරා. විතරක් නෙවෙයි ලාභ ඉපෙව්වා. කරලා පෙන්නුවා අපි රාජ්‍යාංශය. ඉතින් මේකේ දැන් සිංගප්පූරුව ගත්තොත් ඒ රටේ රාජ්‍යාංශය තමයි ඔක්කොම ආයතන පාලනය කරන්නේ. හැබැයි කළමනාකාරීත්වයේ පුජ්‍යලික ක්‍රමවේද වලට අනුකූලව තමයි සිද්ධ වෙන්නේ. ඒ වෘත්තීය මට්ටමේ විද්‍යාත්මක ආණ්ඩුකරණයක් එහෙම නැත්නම් සයන්ටිෆික් ගවර්නන්ස් තියෙනවා නම් සහ හැම තැනම අපි ඇතිරු කරලා තියෙනවා නම් ඇගීමේ ක්‍රියාවලියක් අප්‍රයිසල් එකක්. ඒක නිතරම අපි අතින් හෙවි බැලෙනවා නම් ඒ අනුව ක්‍රියාමාර්ග ගන්නවා නම් තීන්දුව ගන්නවා නම් රාජ්‍යාංශයෙන් උනත් සමහර ආයතන ප්‍රතිඵලදායක වෙන්න පුළුවන්. 43 සේනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන අනිත් ප්‍රධාන කාරණය තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. මේ පිළිබඳව සමාජයේත් විශාල සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. දැන් ප්‍රධාන ගැටලුව බවට පත් වුණේ අපි ණයවල පොලිය ගෙවන්නත් පොලියට ණය ගත්තා. එතකොට ඇත්තටම මේ ප්‍රස්තාරේ පේන විදියට අපි වැඩිපුරම ණය අරගත්තේ පොලිය ගෙවන්න. එතකොට දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මොන විදියටද කරන්නේ? මේකට අපිට හැකියාවක් තියනවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න? අපි මේක කවදාවත් කරලා නැති දෙයක්. ඉතින් මේ தত্ত্বය කොහොමද ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කරන යෝජනාව මේක කරන්න පුළුවන් දෙයක්ද අපිට? 2019 වගේ වෙනකොට ඔබ කිව්වා වගේම ආණ්ඩුව ගත්ත ණයවලින් 95%ක්ම ගියේ අර විදිහට ණය ආපහු ගෙවන්න. ඒක තමයි තිබිච්ච තත්ත්වය. ඉතින් 2016 දී ඇත්තටම 2015 ආණ්ඩුව බලයට ආව විතරයි ඉතින් සෑහෙන සහන ටිකක් දුන්නානේ. පඩි වැඩි කරා, සමෘද්ධි වැඩි කරා, තෙල් මිල අඩු කරා. ඒ වගේ සහන වගේක් දුන්නා. ජනප්‍රිය අයවැයක් තමයි හැදුවේ. ඒක දුරදිග කල්පනා කරලා කරපු අයවැයකට වඩා ඡන්ද පොරොන්දු අයවැයක් තමයි. මොකද මැතිවරණයකුත් තියපු නිසා. නමුත් 2016 වෙනකොට යහපාලන ආණ්ඩුවට වැටහුණා. ඇත්තට මමත් කැබිනට් පත්‍රිකාවක් දාලා මේ අනතුරු ඇඟවීම කළා. මේ හැමදාම මේ රත්තරන් වැස්ස වහගෙන මේ සලාක ක්‍රමයට යන්න බෑ. අපි පිළිමත් පියවරක් ගන්න ඕනේ කියලා. ඒ නිසා මේ ආණ්ඩුව 2016 ඉඳන් සාකච්ඡා කරලා IMF ප්‍රෝග්‍රෑම් එකක් යටතට ගියා. 2018 දී අපි සාපේක්ෂ වශයෙන් අපේ කියන්නේ ආණ්ඩුවේ ආදායම් වියදම් කළමනාකරණය කරගත්තා. විතරක් නෙවෙයි ඔබේ chart එක අනුවත් ඔබට පේනවා. අපි 2018 දී යම්කිසි ආකාරයකට ඒ කියන්නේ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් වල පොලි අනුපාත වලට සාපේක්ෂව අඩුම මට්ටමකට අපි ණය ගැනීම කරගන්න ලෝක වෙළඳ කියන්නේ අන්තර්ජාතික වෙළඳ පොලෙන් අපට හැකියාව ලැබිලා තියෙනවා. 18 දේශපාලන මේ කුමන්ත්‍රණයක් කරගත්තා. 19 පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ඒ වගේ දේවල් වුණා. ඉතින් දැන් උදා වෙලා තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම ගැන හිතන්නේ නැතුව කොහොමදවත් යන්න බැරි තත්ත්වයක්. IMF එක ආවයි නාවයි මොක තිබුණත් IMF එක ආවත් නාවත් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. මොකද දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? කිරිපිටි ගෙන්නන්න නැතුව, බෙහෙත් ඖෂධ ටික ගෙන්නන්න නැතුව, පිළිකා රෝගීන්ට අනිකුත් රෝගීන්ට, හෘද රෝගීන්ට පෝර ටික දෙන්න නැතුව විදුලිය කපා ණය ගෙවනවා. ඒ ඇස්සේ කියනවා අපි ණය ගත්තේ නැහැ කියලා. ඒ ණය ගත්තේ නැහැ කියන එක බොරුවක්. නමුත් ඇත්තටම අද කරන්නේ ජනතාවගේ පරිභෝජනීය ජනතාවගේ සුව පහසුව බිල්ලට දීලා. ඇතැම් විට ජනතාවගේ අනාගතයේ දියුණු තියුණු කරගන්න තියෙන සම්පත්. අපේ දැන් උදාහරණයකට සුලන් බලය වගේ දේවල්. අවුරුදු 60 70ක සුලන් බලය පාවා දීලා මේ ඩොලර් මිලියන 500ක් 600ක් එකතු කරගන්න එක. ඒතර මේක නිසා මේ ක්‍රමයට යනවට වඩා මේ වේදනාව අපි බෙදා ගන්න ඕනේ. අපේ ණය හිමියෝයි අපේ ජනතාවයි අතර බෙදා ගන්නවා. දැන් අපේ ජනතාවට තමයි මේක දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්. කිරි පිටි නැතුව, පාම් පිටි නැතුව, සිමෙන්ති නැතුව, ඒ වගේම තෙල් නැතුව, ලයිට් කපාගෙන අපේ ජනතාව තමයි දැන් මේක විඳින්නේ. එතකොට මේක දැන් අපේ ණය හිමියොත් එක්ක සාකච්ඡා කරනවා. ණය හිමියොත් එක්ක මේ ලංකාණ්ඩුවට සාකච්ඡා කරන්න බෑ. ඒකට මධ්‍යස්ථ පිළිගත් ආයතනයක් ඕනේ. ඒක තමයි IMF එක. ඒ වගේම සමහර විට අපිට අවශ්‍යයි විධිමත්ව අපේ ණය ඔඩිට් කරන්න. දැන් මොකද ග්‍රීසියට උනේ? ග්‍රීසිය කීයේ හිටියා අපේ ණය ප්‍රමාණය අඩුවෙන් පෙන්නගෙන හිටියා, හංගගෙන හිටියා ජයසුන්දර න්‍යායට අනුව. නමුත් ඇවිල්ලා යුරෝපා සංගමයෙන් ඔඩිට් එක කරපු හැටි පෙනුණා ග්‍රීසියේ ණය ප්‍රමාණය කියන ගානට වඩා වැඩි කියලා. ග්‍රීසිය බංකොලොත් වුණා. හරි? ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපට අත්දැකීම් දෙකයි තියෙන්නේ. දැන් අපි කවදාකවත් බංකොලොත් වෙච්ච රටක් නෙවෙයි, කවදාකවත් ණය ආපසු පැහැර අරපු රටක් නෙවෙයි.
එක්කෝ ලෙබනනය වගේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්නේ නැතුව මේක අපි ඩිෆෝල්ට් වෙන්න. එහෙම නැත්නම් බුම්බත් වෙන්න ඉඩ දීලා යන්. හරි? ඒතර මොන වගේ තත්වයක් රටේ ඇති වෙයිද? එහෙමත් නැත්නම් අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ වගේම ඒ හා සමානව අපේ මූල්‍ය උපදේශකින් පත් කරගෙන මේ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ආජන්ටිනාව වගේ ආජන්ටිනාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඩිෆෝල්ට් වුණා. දැන් 7 වතාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මල්ටිපල් මේ ඩිෆෝල්ට් වෙලා තියෙනවා. ඉතින් මේක මේ හිතන්න එපා මේ අවුරුදු 2-3කින් ඉවර වෙන අර්බුදයක් කියලා. මේක ඊළඟ දශකයම. ඒකයි මම කියන්නේ මේ සමහරු ගැන අපිට දෙන්න අපි කරලා පෙන්නන රට හදන හැටි අපි දන්නවා. දූෂණේ නවත්තන හැටි අපි දන්නවා. ඒක දූෂණේම ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඒකින්ද මේක ගැන මේ අර්බුදයේ තරම ගැන නොදැන තමයි ආණ්ඩුවයි විපක්ෂය ඇතමුනේ වහසිබස් දොඩන්නේ. මේක 10 අවුරුද්දකින්වත් දැන් මට අවුරුදු 56ක් වෙනවා ඇතැම් විට මගේ ජීවිත කාලෙවත් ගොඩ එන්න බැරි රටක් බවට මේකපත් වෙයි. ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තවත් ප්‍රධාන දෙයක් තමයි මේ 20 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සහ 13 වෙනි සංශෝධනය ගැනත් සාකච්ඡාවක් තියෙනවා. දැන් මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්න එම සංශෝධන දෙක මොන විදිහටද බලපාන්නේ? දැන් සමහරලාට රාජ්‍ය මූල්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම අපිට පුළුවන් පොඩි පළාත් සභාවකටත් දැන් නම් ප්‍රධාන වශයෙන් මධ්‍යම රජයනේ ණය නිකුත් කරලා තියෙන්නේ. පළාත් සභා මට්ටමිනුත් ණය නිකුත් කිරීමේ ක්‍රමවේදයක් වගේ දෙයක් යන්න පුළුවන්. ඔවුන්ට යම්කිසි මූල්‍ය බලයක් ලබා දුන්නොත් දැන් මේ දෙක කොහොමද ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සම්බන්ධ වෙන්නේ මොන විදියටද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මෙහෙමයි. දැන් රටකට දැන් අපිට තියෙන මූලික ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන මූලික ප්‍රශ්නේ අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොළ අපට වැහිලා තිබීම. ඒ වැහිලා තිබීමට මූල්‍ය කරුණු වලට අමතරව, ඒ කියන්නේ ඔය රේටින් ඒජන්සිස් වලින් අපිව පහළට දාලා තියෙනවට අමතරව අපේ රටේ ප්‍රතිරූපෙත් බලපාලා තියෙනවා. අපේ රට ඇතුලේ සිද්ධ වෙන මිලිටරීකරණය, අපේ රටේ ඇතුලේ තියෙන නීති ආධිපත්‍ය කඩාවැටීම, පොලිසිය ස්වාධීන නොවීම, අධිකරණයේ ස්වාධීන නොවීම, නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන නොවීම, මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය යටපත් කරලා තිබීම, මේ වගේ දේවල්. ඒවා අර ආර්ථිකයත් එක්ක ගැට ගැහෙන කාරණා අන්තර්ජාතික වෙළඳපොළ ඇතුලේ. උදාහරණයකට දැන් මානව හිමිකම් ප්‍රශ්නේ මත අපිට GSP+ සහනය ගියොත් හරි මොකද අපි කරන්නේ? ඒ වගේ යුරෝපා සංගමයේ අපිට පොඩි අනතුරු ඇඟවීමක් කළා. උඹලට ඕන විදිහට මේ ආනයන පාලනය කරන්න බෑ. එහෙනම් බොලාගේ අපනයන වලටත් අපි අත තියනවා. මොකද මේක මේ 2way ටිකට් එකක් මිසක් මේ එක පැත්තකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ කාරණාවලදී මේ අපේ රටේ ප්‍රතිරූපය හරි වැදගත්. ඉතින් රටට දැන් 21 වෙනි සංශෝධනයක් ඕනේ. 21 වෙනි සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපති පාර්ලිමේන්තුවේ අතර බල සමායෝජනයක් ඇති කරලා පොලිසිය ස්වාධීන කළා, අධිකරණය ස්වාධීන කළා, නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කළා, ප්‍රොකියුමන්ට් කොමිෂන් එකක් අලුතෙන් ස්වාධීනව නිර්මාණය කළා, රාජ්‍ය සේවාව යම් ප්‍රමාණයකට ස්වාධීන කරලා, තොරතුරු දැනගැනීමේ අයිතිය බලාත්මක කළා. රට වැදගත් රටක්. රාස්ත්‍යාධිකාර IRC කාරෝ පාලනය කරන රටක් නෙවෙයි. රට වැදගත් රටක් කියලා ලෝකේ පෙන්නගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මූලධර්ම ක්‍රියාත්මක කරන රටක් බවට පත් වෙනවා. ඒ වගේම ඔය 13 වෙනි සංශෝධනයේ ප්‍රශ්නේ මේකයි. අපි දැක්ක මේ මෑතදී දෙමළ කතා කරනවා කියන දේශපාලන පක්ෂ ගණනාවක් ඉන්දියාවට ලිපියක් ලියනවා. ලියලා කියනවා මේ ඉන්දියන් ආධාර දේශපාලන කාරණාත් එක්ක ගැට ගහන්න කියලා. මම හිතන්නේ ඉන්දියාවේ වගේ දෙයක් කරයි කියලා මේ මොහොතේ. නමුත් හිම ඉල්ලීමක් තියෙනවා. ඉතින් මේ ASCII දේශපාලන කාරණා ඉල්ලීම් කිරීමක් කරනවා. ඉතින් ඇත්තටම මේකෙදිත් අපි බෝධ කරගන්න ඕනේ ප්‍රායෝගිකත්වය. මොකද රටේ කරන්න පුළුවන්? මම හිතන්නේ මූල්‍ය බලතල දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවයි කියලා අපි මේ පළාත් සභාව වලට ණය ගන්න. මොකද මේ ආණ්ඩුව ගත්ත ණයත් මේ ගෙවා ගන්න බැරුව මේ දඟලන වෙලාවේ මේක ටිකක් දැන් මේක විසඳ ගන්න ඕනේ මධ්‍යගතව. මේක විමධ්‍යගතව විසඳ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර බලපද්ධතිය ප්‍රශ්නේ වගේ, විදුලි බලපද්ධතිය ප්‍රශ්නේ වගේ. මධ්‍යගතව මේක විසඳ ගන්න ඕනේ මුලින්ම. මේ මැක්‍රෝ ඉකොනොමික්ස් වලින් විසඳ ගන්න ඕන, රාජ්‍ය මූල්‍ය පාලනයෙන් විසඳ ගන්න ඕන ගැටලුවක්. එතකොට අපි කතා කරන්නේ මේකයි. අපි කියන්නේ මේ දැන් ෆෙඩරල් විසඳුම ඉල්ලනවා. සමහරු ෆෙඩරල් වලට එහා ගිය විසඳුම් ඉල්ලනවා. සමහරු පළාත් සභාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලනවා. මේක සම්බන්ධයෙන් දැන් පළාත් සභාවට විරුද්ධ කට්ටියකුත් ඉන්නවා. අපිත් විරුද්ධ වුණා කාලයක්. මේක බලහත්කාරයෙන් වගේ ඉන්දියාව ගෙනල්ලා දැම්මේ අපිට. නමුත් දැන් මේක 1988 ඉඳන් මේ දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් මේක එහෙම ලේසියෙන් දැන් අයින් කරන්න බෑ. ඒකට එහෙනම් කරන්න ඕන දේ මොකද්ද? කරන්න ඕන දේ තමයි මහා සම්මුතිය ඇති කරගන්න එක මේක ගැන. ඇති කරගෙන මේන් පස්සේ මේ ගැන අපි කතා කරන්නේ නැහැ කියලා
අපි අතර පුළුල් එකඟතාවයක් ඇති කරගන්න. අපි කියන්නේ දෙමළ සිංහල හෝ වෙනත් සියලුම ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂෙක්. කොහොමත් අන්තවාදීන් සුළු පිරිසක් ඉන්න පුළුවන්. හරි. ඒ වගේම ඉන්දියාව ඔය ෆෙඩරල් ක්‍රමයකට එකඟ වෙන්නේ නැහැ. මොකද ඉන්දියාව කාශ්මීරයට දීලා තිබිච්ච බලතලත් මෑතදී ඉවත් කළා. අර ඇසියොමෙට්‍රික් ඩිවොලූෂන් යටතේ දීලා තිබිච්ච විශේෂ බලතල අයින් කළා. ඒ වගේම එහි ලඩාක් ප්‍රදේශයේ බෞද්ධයින්ට වෙනම ස්වයං පාලන කාර්යපහසුත් ඇති කළා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ ඉන්දියාව ඒක මේ වෙලාවේ කරයි කියලා. නමුත් ඉන්දියාව නෙවෙයි අපි එක්කහුව වෙලා. ඇමරිකාව හරි යුරෝපා සංගමයේ අපට නියෝග දෙන එක නෙවෙයි අපි එක්කහුව වෙලා. තමිල්නාඩුව කළා වගේ. අපි අවසාන නිගමනයකට එන්න ඕනේ. මෙන්න මින් එහාට අපි මොකුත් කතා කරන්නේ නැහැ. මේක තමයි අපි හැමෝගෙම සම්මුතිය කියලා. ඒකට 13 වෙනි සංශෝධනයේ පදනම කරගත්තා. වෙන ගැටලුවක් නැහැ. දැන් ওই වගේම ප්‍රශ්නයක් ඉන්දියාවෙත් තිබුණා. ඉන්දියාවෙත් නිදහසෙන් පස්සේ අපිට අපිව නොතකා හැරිය, අපේ භාෂාව නොතකා හැරිය, අපේ සංස්කෘතික නොතකා හැරිය කියලා දකුණේ ප්‍රාන්තවල ද්‍රවිඩස්ථාන් කියලා ව්‍යාපාරයක් ආරම්භ වුණා. අන්නදොරේලා, කරුණානිදිලා ඒකේ නායකයෝ හැටියට හිටියා. තමිල්නාඩුව පැත්තේ. ඒතර නමුත් 1962 දී විශාල ගැටුම් ගණනාවකින් පස්සේ සන්නද්ධ ක්‍රියාවලියකුත් තිබුණා. එකඟතාවයකට ආවා. ඔය තමිල්නාඩුව නෙවෙයි ඉස්සර ඒක නම මදුරාසි ප්‍රාන්තය. මදුරාසි ප්‍රාන්තය නැමැති එකට මෙන්න මේ බලතල ලැබෙනවාය කියලා එකඟතාවයකට ඇවිල්ලා තරඟ කළා. 1967 මැතිවරණයේදී මදුරාසි ප්‍රාන්තයේ බලය දෙමළ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරයට ගියා. ඒගොල්ලෝ මදුරාසි ප්‍රාන්තයේ නම තමිල්නාඩුව කළා. එහෙම නැත්නම් දෙමළ රට කළා. හැබැයි අද වෙනකන් මේ මූලික පක්ෂ, ඒ කියන්නේ දෙමළ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරයෝ අන්න දෙමළ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරේ මේ ඉන්දියාවෙන් වෙන් වෙන්න කතා කරන්නේ නැහැ. දැන් කරුණානිදිගේ පුත්‍රයා ස්ටැලින් ඉන්දියාවෙන් වෙන් වෙන්න කතා කරන්නේ නැහැ. තමිල්නාඩුවට වැඩි බලතල ඉල්ලන්නේ නැහැ ෆෙඩරල් බලතල. ඒ වෙනුවට ඔහු මොකද කරන්නේ? ඔහු කරන්නේ ලෝකයේම තියෙන තාක්ෂණික සමාගම් ටික අර චීනයයි ඇමරිකාවයි අතර ගැටීම නිසා අතරමං වෙලා තියෙන ඇමරිකන් සමාගම් ටිකට තමිල්නාඩුවට එන්න ආරාධනා කරනවා. තමිල්නාඩුවේ යටිතල ව්‍යුහය ඒකට සුදුසු විදිහට සකස් කරනවා. ඒ නිසා අද මහාරාෂ්ට්‍රයේ ඇරුණම ආර්ථික අතින් ඊටාම බලගතු ප්‍රාන්තය බවට දැන් තමිල්නාඩුවපත් වෙනවා. ඉන්දියාවත් එක්ක ඔය ෆෙඩරල් ක්‍රමයට ගහගෙන හිටියනම් එහෙම තමිල්නාඩුවට ඕක ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ දේශපාලකයෝ, අපේ උතුරේ දේශපාලකයෝ විශේෂයෙන්ම ස්ටලින්ගෙන් ඒ කියන්නේ කරුණානිදිගේ පුත්‍රයාගේ ඉගෙන ගන්න ඕනේ. මේ උතුර මේ විදියට හැමදාම වහගෙන වෙනම රට අපිට ඕනේ, හැමදාම අපි විපක්ෂයේ ඉන්නේ, අපිට අපේ මෙච්චර පිරිසක් මිය ගියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ කැරල්ල ගහලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගියා. එහෙමයි කියලා අපි රට සමාජවාදී කරන්න ඕනේ. ඒ කියන්නේ කොමියුනිස්ට් රටක් කරන්නද මේක? බෝල්ෂෙවික් රටක් කරන්න ඕනේද? බෑ. ඒ වගේ තමයි LTT එක වෙනුවෙන් සටන් කළා. හමුදාවේයි LTTයි සාමාන්‍ය ජනතාවයි මිය ගියා කියලා වෙනම රටක් හදන්න බෑ. ඉතින් ඒ වගේම ෆෙඩරල් ක්‍රමයේ ප්‍රායෝගිකව දෙන්න බෑ. ඒ නිසා අපි එකඟ වෙන්න පුළුවන් මහා සම්මුතියක් එකඟ කරගන්න ඕනේ මේ ආර්ථික අර්බුදය ඇස්සේ දේශපාලන කැලිත් දාන්න ගියොත් ප්‍රශ්නයක්. හැබැයි මම ඉතාම සතුටටපත් වෙනවා එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා විපක්ෂයේ සියලු දෙනාටම කතා කළා. ඔහුගේ කැඳවුම්කාරත්වයෙන් මේ ආර්ථික අර්බුදය ගැන සාකච්ඡා කළා යම් වැදගත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීම ගැන. මොකද වෙනදා හැමදාම ඔය උතුරේ පක්ෂ අපිට අදාළ නැහැ ලංකාවේ ආර්ථික ප්‍රශ්නේ, අපිට අදාළ නැහැ ලංකාවේ දේශපාලන ප්‍රශ්නේ කියලා කිව්වා. නමුත් ඒගොල්ලෝ දින 52 ප්‍රශ්න වෙලාදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියා. දැන් ආර්ථික ප්‍රශ්නේ කතා කරන්නේ මම හිතනවා ඒක වැදගත් සංවර්ධනාත්මක ඉදිරිගාමී පියවරක්. ඒක ඔස්සේ අපි තව ඉස්සරහට යන්න ඕනේ. විශේෂයෙන්ම පහුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාව භූදේශපාලනය වශයෙන් උත් ඉතාමත්ම සංවේදී තැනකට ආවා. මොකද නිතරම භූදේශපාලනය ගැන කතා කරද්දී මේ ගැන විශාල සාකච්ඡාවක් සමාජය ඇති වෙනවා. ඔබතුමා MCC ගිවිසුම සම්බන්ධයෙන් යම්කිසි ස්ථාවරයක හිටියා. එතනදී ඇමරිකන් ඩොලර් මිලියන මම හිතන්නේ 480ක් වගේ මුදලක් තමයි අපිට ප්‍රදානයක් විදිහට ලැබෙන්න තිබුණේ. නමුත් අපි පසුගිය සති කිහිපයේදී ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ක්‍රෙඩිට් ලයින් එකකුත්, චීනයෙන් තවත් මම හිතන්නේ යුවාන් බිලියන 10ක්, ඒ කියන්නේ දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්, ඒ කියන්නේ දල වශයෙන් මම හිතන්නේ බිලියන 6ක් හෝ බිලියන 3ක් වගේ ප්‍රමාණයක් අපි ලබා ගත්තා ඉතාමත්ම කෙටි කාලයකදී. නමුත් අපි මුලින්ම MCC හරහා මිලියන 480ක් ගන්න යද්දී විශාල සමාජයේ සංවේදී කතිකාවතක් මේ සම්බන්ධයෙන් නැති වුණා. නමුත් දැන් ඒ වගේ 6 ගුණයක් අපි අරගෙන තියෙනවා මේ කෙටි කාලයට. දැන් ඒකම එන සරකයක් තමයි මේ භූදේශපාලනය සම්බන්ධයෙන් ලංකාව මොන විදියටද මේ ඉන්දියාව, චීනය ඇතුළු ප්‍රධාන භූදේශපාලන බලවේග අතර හැසිරෙන්නේ කියලා. ඔබතුමා කොහොමද දකින්නේ මේ ආර්ථික අර්බුදය භූදේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන්නේ මොන විදියටද?
සහ භූදේශපාලනය නිසා අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගැලවිලා යෑමේ අවස්ථාවක් තියෙනවා කියලා ඔබතුමා හිතනවාද? පළවෙනි එක තමයි අද දැන් නේපාලෙත් මම දැක්ක විරෝධතා ආරම්භ වෙලා තියෙනවා මේ MCC ගිවිසුම සම්බන්ධයෙන්. මොකද මේ කලාපයේ රටවල් බොහෝමයක වාමාංශික සංස්කෘතියක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයත් බොහෝ විට අර ඇඟේ හයියෙන් දේශපාලන කොන්දේසි දාන්න ගිය නිසා රටවල් වලට එක්සත් ජනපදය ගැන සැකයක් තියෙනවා. 1960 ගණන් වල CIA එක විසින් කරපු දේශපාලන කුමන්ත්‍රණ ආණ්ඩු පෙරලීම් මේ වගේ දේවල් ගැන ලොකු දෙයක් තියෙනවා. ඒ වගේම අර ඉකොනොමික් හිට්මෑන් කියලා පොතක් ලිව්වා. ලෝක බැංකුවේ හිටපු කෙනෙක්. ඉතින් ඒ වගේ කාරණා නිසා ලංකාවේ ලොකු සැකයක් මේක ගැන තියෙනවා. නේපාලෙත් අද ඇති වෙලා තින්නේ ඒකයි. ඒ නිසා අපි ඇත්තටම අපේ ආණ්ඩුව ඒ සැකය දුරු කරගන්න අවශ්‍ය කරන මතවාදී පාලනයක් රටේ ගෙනියන්න නැතුව එකපාරටම ඒක ගෙනාපු එකෙන් විශාල ප්‍රශ්නයක් වුණා. අනිත් එක ඒ සම්බන්ධයෙන් කරපු බොරු ප්‍රචාර. මෙතන කොරිඩෝවක් හදනවා. ඒකේ ඇමරිකන් හමුදා එනවා. ඒ ඇමරිකන් හමුදාවලට ඕන විදිහට තමයි ඉස්සරහට වෙන්නේ. යනු රුවන්වැලි සෑයට යන්නත් ජයශ්‍රී මහ බෝධිය වඳින්නත් ඇමරිකන් වීසා ඕනේ. එහෙම කියපු අය ඉන්නවා. දැන් ලංකාවේ නම් මං හිතන්නේ දැන් නීති පද්ධතිය අවශ්‍යයි. මෙවැනි පට්ටපල් බොරු කියලා දේශපාලන බලය ලබා ගත්තට පස්සේ ඒවා එහෙම නෑ කියලා ඔප්පු වුණාට පස්සේ දඬුවම් දෙන ක්‍රමයක් ලංකාවට දැන් ඕනේ. එහෙම නැත්නම් හැමදාම මේ නයි පෙන්නන සෙල්ලම වගේ සෙල්ලම් MCC වගේ සෙල්ලම් තියෙන්න ඕනේ. මම කියනවා මේ රටේ ජනතාවට MCC එකේ අඩුපාඩු තිබුණා. ගිනුම් ඇති කිරීම පිළිබඳ එහෙම ගැටලු තිබුණා. නමුත් අද කොළඹ නගරයට ඇතුල් වෙන තැන්වල විශේෂයෙන්ම අර පස්යාල වගේ තැන් ගණනාවක් තියෙනවා බොටල් නෙක්ස් වගේ. පීඩාවෙන් ඉන්න හැම කෙනාටම මම කියනවා එවැනි ස්ථාන 50ක් පුළුල් කිරීම මේ මාර්ග සංවර්ධන අධිකාරිය හදා මේ ණය මුදලේ තිබුණා. ඒ නිසා ඔබ මේ ට්‍රැෆික් වලට අහු වෙලා ඉන්නකොට මතක තියාගන්න මේකෙන් රට බෙදනවාය කිය ඇමරිකන් කොඩිය ගේනවාය කිය නටපු වෘත්තීයවේදී පූජ්‍ය පක්ෂය සහ අනිකුත් අය නාලිකා හිමියෝ වගේ අය ගැන මතක තියාගන්න. ඒ වගේම මෙතන තිබුණ අවිස්සාවේලේ සිට පැල්මඩුල්ලට රත්නපුර පාර 4 ලේන් කරන්න. හිර වෙලා දඟලනකොට පාරේ ඔය ටිකේ යන අය මතක තියාගන්න මේක අහිමිකලේ. මේක ප්‍රධානයක්. මේක අහිමිකලේ මෙන්න මේ විද්‍යාකාරෝ ටික කියලා. ඒ හැබැයි ලංකාවට දැන් අවශ්‍යයි. මට මතකයි බොරිස් ජොන්සන් කිව්වා බ්‍රෙක්සිට් එක වෙලාවේ මොනවාද පවුම් මිලියන 400ක්ද කොහෙද නැති වෙනවයි කියලා මේ බ්‍රෙක්සිට් මේ කියන්නේ යුරෝපා සංගමේ ඉඳීම නිසා. ඒක අමූලික බොරුවක් කියලා පස්සේ ඔප්පු වුණා. ඔහුට විරුද්ධව නඩුවක් පැවරුවා. නමුත් ඔහු ඒකෙන් ගැලවුණා. නමුත් ලංකාවේ නම් දැන් අවශ්‍යයි. මේ පට්ටපල් බොරු කියලා අර Google බැලූන් එක ගැන පට්ටපල් බොරු ටිකක් කිව්වා. මෙහෙම බොරු කියලා ඡන්දය ලබාගෙන මිනිස්සු බියවද්දලා බලයටපත් වුණාට පස්සේ ඒවා බොරු බව ඔප්පු වුණාට පස්සේ තවදුරටත් ඔවුන්ට දඬුවම් දෙන ක්‍රමයක් ඇත්ත වශයෙන්ම අර පැරණි අපහාස නීතිය යටතේ වැනි යම් නීති පද්ධතියක් රටට දැන් අත්‍යවශ්‍යයි. හැබැයි භූදේශපාලනය කතාව ඊට වඩා බොහොම බරපතල එකක්. මොකද දැන් යලිත් සීතල යුද්ධයක් හෝ උෂ්ණාධික යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා චීනය හා ඇමරිකා එක්සත් ජනපදය අතර. කොහොමත් දෙවැනියට හිටපු රට පළවෙනියට හිටපු රට ඉස්සර කරන්න යනකොට මේ ගැටුම ඇති වෙලා තියෙනවා මුළු ලෝකෙම. ඒක ඉතිහාසයේ හැමදාම හැමතැනම වෙච්ච දෙයක්. දැන් අපි දැක්කා එක කාලෙක මේ මෑත කාලීන ඉතිහාසය ගත්තාම අපි දැක්කා මේ ජර්මනියයි මහා බ්‍රිතාන්‍යයයි අතරේ පළවෙනියද දෙවෙනියද කියන එක ගැන ඇති වෙච්ච ගැටුම. ඊට කලින් ප්‍රංශයයි එංගලන්තය අතර තිබිච්ච ගැටුම. ඊට කලින් ස්පාඤ්ඤයයි ප්‍රංශයයි අතර තිබිච්ච ගැටුම. ඊට පස්සේ සෝවියට් සංගමයයි ඇමරිකා එක්සත් ජනපදයයි අතරේ. ඊටත් කලින් මේ ඇමරිකා එක්සත් ජනපදයයි ජපානයයි අතර. මෙහෙම තිබුණා. දෙවෙනියා පළවෙනියා ඉස්සර කරන්න ගියාම එන්න තාත්තේ. දැන් මේක චීනයයි ඇමරිකා එක්සත් ජනපදයයි අතර ඇවිල්ලා තියෙනවා. දැන් ඒකෙදි බෙදිලා තියෙනවා පිල්. ඒ කාලේ සෝවියට් සංගමයයි ඇමරිකා එක්සත් ජනපදයයි ගැටෙන වෙලාවේ අපි ඇමරිකා එක්සත් ජනපදයේ පැත්ත ගත්තා ජයජයවර්ධන මහත්තයා, ඉන්දිරා ගාන්ධි මැතිණිය සෝවියට් සංගමයේ පැත්ත ගත්තා. ඉතින් අපි බැට කෑවා. අවුරුදු 30 40ක් මේ LTT යුද්ධයෙන් බැට කෑවා. මොකද ඉන්දියාව මැදිහත් වුණා ලංකාවේ ප්‍රශ්නෙට. ඒ වගේ මේ ගැටුමේට අපි මැදිහත් වෙන්න තරම් අපි පොඩි වැඩි. අපි මේ බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන. අපි ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගයවත් ඇමරිකා එක්සත් ජනපදයේ මෙහි තියෙන මේ මිතුරු බලවේගය එහෙම නැත්නම් කොඩ් සංවිධානය ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඒ වගේම ඉන්දියාව, ජපානය කියන මේ හතර මේ කොඩ්‍රපල් මේ හතර
මේ හතර එක්ක තියෙන දේශපාලන හා ආර්ථික සංධානයවත්. ඒ වගේම දැන් යුරෝපයෙන් එහෙම ආරම්භ කරලා තියෙනවා, ඇමරිකාවෙන් ආරම්භ කරලා තියෙනවා මේ යටිතල පහසුකම් නැංවීම සඳහා වෙනම බිලියන 100 ගානක අරමුදලක් ආරම්භ කරලා තියෙනවා. චීනයටත් තියෙන උපාය මාර්ගයක් Belt and Road Initiative කියලා. ඔවුන් එක රුසියාවේ ඉන්නවා. ඔවුන් එක පාකිස්තානයේ ඉන්නවා. ඔවුන් එක ඉරානයේ ඉන්නවා. යුදමය වශයෙන්ුත් දේශපාලන වශයෙන්ුත් ආර්ථිකමය වශයෙන් කඳවුරු හැදිලා තියෙනවා. මේවා ප්‍රතිපාර්ශ්ව ගන්න තරම් අපි පොඩි වැඩි. අපි බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. අපිට තියෙන්න ඕන රටක් හැටියට උපාය මාර්ගයක්. ඒ උපාය මාර්ගයත් එක්ක සමහර විට චීනයේ උපාය මාර්ගය යම් යම් තැන්වල සම්පාත වෙන්න පුළුවන්. එතකොට අපි ඒ කොටස විතරයි කරන්න ඕනේ. ඒ වගේම අපේ උපාය මාර්ගයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඉන්දියාවේ උපාය මාර්ග සම්පාත වෙන්න පුළුවන්. අපි ඒ පොඩ්ඩ විතරක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ විදිහට සමමිතුරු ක්‍රියාවලියකින් තොරව අපි මේකේ මේ ගැටුමට මැදිහත් වෙන්න ගියොත් නම් අපි මේ අර්බුදය තව තීව්‍ර වෙනවා. මේ අර්බුදයෙන් අපි වැටුණට පස්සේ අපේ දේපොළ ටික අපේ අනාගතය තුට්ටු දෙකට මිලදී ගැනීමට අර උර්කයෝ වගේ එහෙම නැත්නම් වල්චූස්ලා වගේ කට්ටිය බලාගෙන ඉන්නවා ලෝකෙ පුරාම. ඒ උගලට අපි අහුවෙනවා. හොඳයි. මං ඊළඟට නැවතත් කැමතියි ඔබතුමාගේ 43 සේනාංක ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තවත් මූලික කාරණයක් තමයි ධනය උත්පාදනය කිරීම සඳහා වෙළඳපොළ ක්‍රමය සමග නැඹුරු වෙනවා කියලා. මං කැමතියි ඔබතුමා මුලිනුත් සඳහන් කරා ලංකාව සහ මේ දකුණු ආසියාතික කලාපයේ ටිකක් සමාජවාදී පැත්තට බරයි කියලා. ධනය උත්පාදනය කරන්න වෙළඳපොළ ක්‍රමය භාවිතා කරනවා කියන එකෙන් මොකක්ද ඔබතුමා අදහස් කරන්නේ? අපි කියන්නේ මිල සම්බන්ධයෙන් මිල සඳහා අවස්ථාවක් ලබා දෙනවද නැත්නම් වෙළඳපොළ බලවේගයන් වල ඉල්ලුමට සැපයුමට ක්‍රියාත්මක කරන්න අදහසක් දෙනවද? කොහොමද මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙමයි. දැන් වෙළඳපොළ ක්‍රමය එක්තරා කාලයක ලිබරල් චින්තනයත් එක්ක ආවේ. ලංකාවේ ලිබරල් චින්තනය ගැන ගැඹුරු හැදෑරීමක් සමාජයේ නැහැ. මේ රටේ වැඩි හරියක් හදාarලා තියෙන්නේ අපිත් තරුණ කාලේදී හදාarලා තියෙන්නේ මාක්ස්වාදී එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදී සමාජවාදී ක්‍රමවේදේ. ඒකට ඉන්දියාවෙත් තත්ත්වය ඕකයි. ලිබරල් චින්තනය ඇත්තටම ආවේ යුරෝපයේ ඊටාම ප්‍රගතිශීලී දෙයක් හැටියට. ඉරණම ලියාගෙන රදලියෝ කියලා කොටසක් ඉන්නවා, වංශාධිපතියෝ කියලා කොටසක් ඉන්නවා, රජවරු කියලා කොටසක් ඉන්නවා, සාමාන්‍ය මිනිස්සු කියලා කොටසක් ඉන්නවා කියන තැන වෙනුවට මිනිස්සු ඔක්කොම සමානයි. මිනිස්සු පරිපූර්ණයි. මිනිස්සුන්ට ලෝකය දත හැකි කියන ඒක තමයි ලිබරල් චින්තනයේ පදනම උනේ. ඒතර මේ ලිබරල් චින්තනයේම කොටසක් හැටියට තමයි පුජ්‍යලික දේපොළ පිළිබඳ අයිතිය පිළිබඳ කාරණය ආවේ. තරඟකාරීත්වය පිළිබඳ කාරණය ආවේ. ඔය ඇඩම් ස්මිත් එහෙම අගය කරපු වෙළඳපොළ ක්‍රමය පිළිබඳ අදහස ආවේ. ඉතින් අද වෙනකොට මේ ලෝකයේ සාර්ථක ක්‍රමවේදයේ බවට ධන උත්පාදනයේ සාර්ථක ක්‍රමවේදයේ බවට තරඟකාරී ක්‍රමවේද දෙකක් තිබුණා. එකක් තමයි සෝවියට් සංගමයේ චීනය වැනි රටවල් අත්හදා බලන ලද ලංකාවත් යම් ප්‍රමාණයකට අත්හදා බලන ලද 70 77 යුගයේ සංවෘත ආර්ථිකයක් එක්ක කාර්මීකරණය රට තුලම කළා. ඒ විදිහට රට ආර්ථිකමය වශයෙන් ගොඩනගන රාජ්‍ය මැදිහත් වෙච්ච ආර්ථික ක්‍රමවේදයක් ගැන. ඒක ලෝකේ පුරා අසාර්ථක වුණා. ලංකාවේ 77 වෙනකොට අසාර්ථක වුණා. ලෝකේ ඒක 89 වෙනකොට අසාර්ථක වුණා. ඊට පස්සේ ලෝකයේ පිළිගත් සාර්ථක ක්‍රමයේ බවට පත් උනේ මේ වෙළඳපොළ ක්‍රමය. එතකොට මේ වෙළඳපොළ ක්‍රමයේ අලුත් තත්ත්වයක්. ඒ කියන්නේ කමාන්ඩ් ඉකොනොමි එකක්. ඇති කළා චීනයේ වියට්නාමයේ වැනි රටවල් තනි පක්ෂයක් එක්ක. ඒ කියන්නේ බහුපක්ෂ ක්‍රමයක් එහෙ නැහැ. සාමාන්‍ය වෙළඳපොළ ක්‍රමයක් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයේ ලිබරල් චින්තනයේ ඊළඟ එක මොකද්ද? බහුපක්ෂ ක්‍රමය. ඒ ක්‍රමයේ වෙනුවට කමාන්ඩ් ඉකොනොමි එකක්. ඒ කියන්නේ අධිකාරිවාදී ආර්ථිකයක් හැබැයි වෙළඳපොළ ක්‍රමය. අපිට ඒක මෙහෙ කරන්න බැහැ. ජයජයවදන එක කරන්න ගිහිල්ලා 77 දී දවන්ත කැරලි දෙකකින් කෙලවර කරගෙන විනාශ කරගත්තා. ඒක සාර්ථක වුණා සිංගප්පූරුවේ, ඒක සාර්ථක වුණා කොරියාවේ යම් තුරකට, ඒක සාර්ථක වුණා තායිවානයේ චියන් කායිෂෙක් යටතේ. මෙහෙ කරන්න බෑ. ඒ නිසා මේ හැම දෙයකම තියෙනවා ලෝකේ කොහේ කොතන චින්තන තිබුණත් නව ලිබරල් වාදය, සමාජවාදය, කොමියුනිස්ට් වාදය කියලා රටවල් වල සංස්කෘතිය, රටවල් වල සිතුවිලි රටාව, රටවල් වල මානව සම්පත නේද? ඒ සම්පත දකින්න ක්‍රමය ලෝකයේ ගැන. ඒගොල්ලන්ගේ ආකල්ප මේවත් එක්ක ගැට ගැහිච්ච ක්‍රමයක් තියෙනවා. ඒ නිසා වෙළඳපොළ ක්‍රමය තමයි ධන උත්පාදනයේ සුදුසු දේ. හැබැයි නිසි නියාමනයන් තිබිය යුතුයි. ඒ වගේම මේ වෙළඳපොළ ක්‍රමයේ අධිකාරියන් ඇතිවීම, ඒකාධිකාරිය, එහෙම නැත්නම් කතියපාදිත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය මැදිහත් වීම කියන කාරණේ. ඇතැම් සේවාවන්
රාජ්‍ය විසින් රැගෙන යාම සමාජයේ ඒ කියන්නේ පහළම සමාජ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම සඳහා සිදුවිය යුතුයි කියන එක තමයි කියන්නේ. අපටම ආවේනික ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුයි. ඔබතුමා කාලයක් තිස්සෙම නව උත්පාදනය සහ මේ නව නිර්මාණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාකච්ඡා කරන මන්ත්‍රීවරයෙක් මට මතකයි 2005-10 කාලෙත් ඔබතුමා මේ ගැන සාකච්ඡා කරා තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට මම කියන්නේ දැන් ඔබතුමා වයසට ගිහිල්ලා කියලා. නමුත් මේ නව උත්පාදනය සම්බන්ධයෙන් මේ නව උත්පාදන එකතු කරලා ආර්ථිකයේ තරඟකාරී බව වැඩි කිරීමේදී ඔබතුමා කොහොමද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද දැන් ලංකාව ඉස්සරහට යන්න නම් තරඟකාරී වෙන්න නම් නව උත්පාදන එක පැත්තකින් අවශ්‍යයි. එතකොට නව උත්පාදන වෙන්න නම් අපි ලෝකයේත් සමග සම්බන්ධ වීම සහ තරඟකාරී වීම ඊටාත්ම වැදගත්. ඉතින් මේ தত্ত্বය කොහොමද මොන ආකාරයටද කළමනාකරණය කරන්නේ? මොකද තරංගකාරී වීමත් එක්ක ලෝකයේත් එක්ක සම්බන්ධ වීමේ තවත් අභියෝගත් අපිට එනවා. කොහොමද මේ නව උත්පාදන ආර්ථිකය හරහා විශේෂයෙන්ම අපේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, ඒ වගේම අපේ ඵලදායීතාවය වැඩි කිරීම ගැන විශාල සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි එච්චරම කාර්යක්ෂම ඵලදායී රටක් විදියට නෙවෙයි ශ්‍රී ලංකාව නිතරම හඳුන්වන්නේ, සහ අපේ අංකත් එච්චර මේ ගැන හොඳ නැහැ. කොහොමද මේ කාර්යක්ෂමතාවය සහ තරංගකාරී බව වැඩි කරලා ආර්ථිකය ඉස්සරහට අපි අරගෙන යන්නේ? ඔතන කරුණු දෙකක් මම අවධාරණය කරන්න ඕනේ. පළවෙනි එක තමයි දැන් ලෝකයේ යම් යම් තාක්ෂණයන් තිබුණා, ලංකාවෙත් තිබුණා, චීනයේ තිබුණා, ඉන්දියාවේ තිබුණා, යම් යම් තාක්ෂණයන් තිබුණා. නමුත් අපි පිළිගන්නවා සාමාන්‍ය නූතන ලෝකයේ තාක්ෂණ විප්ලවය මැන්චෙස්ටර් වලින් ආරම්භ වුණේ පළවෙනි කාර්මික විප්ලවය කියලා අපි හඳුනනවා. ඒතකොට මේ පළවෙනි කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච දේ තමයි මානව ශ්‍රමය කියන එක යන්ත්‍ර මගින් විස්ථාපනය වුණා. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ඇත්තරම මේ මැෂින් කියන ඒවා ඇවිල්ලා මේ හියුමන් ලේබර් කියන එක, මෑන් පවර් කියන එක. මෑන් පවර් කියන එක රිප්ලේස් වුණා මැෂින්ස් වලින්. ඒක තමයි පළවෙනි කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච දේ. ඒකෙන් මහා අද්විතීය විදිහට මිනිසුන්ගේ හැකියාවන් වලට උදාහරණයක් ඇටියට එංගලන්තයේ නූල්, ඒ කියන්නේ කොටන් නූල්, ඒ කියන්නේ රාත්තලක් නිපදවන්න පැය 200ක් ඕන වුණා. මේ යන්ත්‍රය නිසා ඒක පැයෙන් කරන්න පුළුවන්. ඒ වගේ මේ ඵලදායීතාවය, ඔබ කියන්නේ ඵලදායීතාවය පිම්මක් පැන්න පළවෙනි කාර්මික විප්ලවය. මගේ හැඟීමේ හැටියට ওই ලෝකේ තියෙන අර්ථ දැක්වුනේ මගේ තියෙන්නේ 1860 දී ජෝන් ඩි රොකෆෙලර් මේ තෙල් කියන එක තෙල් තිබුණා ඊට කලින් ලෝකේ. තෙල් කියන එක භාවිතා කරන්න පුළුවන්, ගල් අඟුරු කියන එක භාවිතා කරන්න පුළුවන් කියන මේ බලශක්ති විප්ලවයක් කළා. අපි කියනවා ෆොසිල් ෆුවල් ඒජ් එක ආරම්භ වුණා. ඒකෙන් විදුලියත් එක්ක මහා පිම්මක් ලෝකයේ පැන්න. ඒ කියන්නේ ප්‍රවාහනයේ නිවාසාලෝක කිරීමේ ඔබට මම කියන්න ඕනේ නැහනේ. මාත් දැවැන්ත අද ලෝකයේ ආර්ථික ක්‍රියාවලියෙන් අදටත් 1960 දී නම් 86ක්, අදටත් 80ක් තෙල් ගල් අඟුරු ගෑස්. මේ මහා පිම්ම පැන්න. එතකොට 1960 දී තව පිම්මක් පැන්න. අපි ඒකට කියනවා ইনফরমේෂන් ඒජ් එක කියලා. ඒ කියන්නේ එක පැත්තකින් දත්ත ගබඩා කිරීමේ පරිගණකය, අනිත් පැත්තෙන් දත්ත මේ සම්ප්‍රේෂණය, sannivedanaය. ඒ කියන්නේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා හෝ වයර්ලස් sannivedanaය හරහා මේ දෙක ඒකාබද්ධ වුණා. ඒකට මේ ඉලෙක්ට්‍රොනික චිප් එක හරි වැදගත් වුණා. ඊට කලින් අපි දන්න අපිත් ඔය කැම්පස් වල ඉගෙන ගත්ත අර ලොකු ඩයෝඩ් එහෙම තිබුණේ. ඒවා වෙනුවට මේ අර සිලිකන් ඩයෝඩ් ආවා. සිලිකන් ඉලෙක්ට්‍රොනික යුගය ආවා. ඒකෙන් මේ ඔක්කොම නේ චූටි දේවල් වුණා. ඒවා එක්ක මහ පිම්මක් පැන්න. ඒ වගේම අද හුඟක් දෙනෙක් අන්තර්ජාලය ගැන කතා කළාට ඇපර්නෙට් නමින් ඇමරිකාවේ යුද හමුදා ඔය අන්තර්ජාලය භාවිතා කළේ 1968 දී. ඒ වගේම ඔය කියන්නේ World Wide Web කියන විප්ලවය 1989 ආරම්භ වුණේ. ඒකට මේ තොරතුරු තාක්ෂණ යුගය කියලා අපි කියනවා. 2010 දී ආරම්භ වුණා තුන්වෙනි විප්ලවය. ඒක තමයි ස්මාර්ට් ඒජ් එක. ඒකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? අපි කවුරුත් කියන මේ ඩිස්ට්‍රප්ටිව් ටෙක්නොලොජිස්, නැනෝ ටෙක්නොලොජි, බයෝ ටෙක්නොලොජි, විශේෂයෙන්ම මේ ජීන් ටෙක්නොලොජි, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මේ දෙක තමයි ලීඩින් දෙක, ක්වොන්ටම් කම්පියුටර්ස් වගේ දේවල්, ස්පේස් ටෙක්නොලොජි, මේවා එකිනෙක එක්ක මිශ්‍ර වෙමින්, ඒ කියන්නේ සින්තසිස් වෙමින් සහ පුපුරන සුළු විදියට, විප්ලවකාරී විදියට වර්ධනය වෙන්න ගත්තා. දැන් අපිට මම විස්තර කරන්න මට මේ වෙලාවක් නැහැ. මේක හිතාගන්න බැරි පිමි විදිහට වර්ධනය වෙමින් යනවා. ඒ නිසා අපි වයස්ගත වෙනවට වඩා වැඩි වේගකින් තාක්ෂණය යනවා. ඒ කියන්නේ දැන් අපේ දරුවෝ තරුණයි කියන්න බෑ. මේ පහළ ඇල්ෆා ජෙනරේෂන් එක තාක්ෂණයෙන් පිම්මක් පැන පැටි
ඉබේම Z ජෙනරේෂන් එක වයසට යනවා. අපි ඒ වගේ වෙනවා. ඉතින් දැන් ලංකාවේ තත්ත්වය මොකද්ද? ලංකාව 1970 ඉඳන් අත්හදා බැලුවා මේ ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් කියන එක. ඒ කියන්නේ ආනයන ගෙන්නන්න නැතුව රට ඇතුලේ නිෂ්පාදනය කරන්න. ඊළඟට 1977 ඉඳන් හරියට කිව්වොත් 1975 ඉඳන් අපි එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් එහෙම නැත්නම් අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනැගුවා. අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඇයි? ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් ඊටාම ලාභයට තිබුණා. ඒ කියන්නේ ශ්‍රමය, විදුලි බලය, ලාභ මොනවාද? කම්කරු නීති. අද ලංකාවේ කම්කරු නීති හරිම සැරයි. පරිසර නීති ආවා. එතකොට ඒවත් එක්ක ඒවා ඔක්කොම ලාභයට තිබිච්ච හින්දා ආර්ථිකය පිමි විදිහට ගියා. හැබැයි එක්තරා යුගයක් එනවා මේක එක තැන පල් වෙන. ඒ යුගයේ 1990 ගණන් වල ආවා. හැබැයි අපේ පාලකයෝ ඒක තේරුම් ගන්න නැතුව අර පාරෙම තව නිදහස් වෙන්න කලාප, තව කාර්මික කලාප, ගමට කම්හල් කී ගියා. ඒ යන්න බෑ. ඊළඟ පියවර තමයි ඔබ ගන්න පියවර. මොකද්ද? අර ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් වලින් ලාභ කරලා යන්න පුළුවන් එක. දැන් ඒක ඔය බංගලි දේශයේම කරගෙන යන එක. බංගල් දේශය ගැන අපි එච්චර ලොකුට ආඩම්බර වෙන්න ඕනේ නැහැ. මොකද ඒ අර අපේ අර 77 ස්ටේජ් එකේ ඔය ඉන්නේ දැන්. ඕක ගිහිල්ලා හැප්පෙනවා තැනක. එතකොට ඕන වෙනවා අපිට එෆිෂියන්සි එක ප්‍රොඩක්ටිවිටි නංවන්න. තාක්ෂණය හරහා. එතකොට සෑම කර්මාන්තයකම ඵලදාව, ඒ කියන්නේ අස්වැන්න වගේම ඵලදායීතාවය. හැම කර්මාන්තයකම කාර්යක්ෂමතාවය. මෙන්න මේවා වර්ධනය කිරීම සඳහා මේවා මේ තාක්ෂණිකම දේවල් නෙවෙයි, සමහරට කළමනාකාරීත්වයේ දේවල්. නේද? දැන් ඔය කයිසෙන් කියන ක්‍රමවේදය දැම්මට පස්සේ ටෝටා කම්පැනිය මහා වෙන බිම්මක් පැන්නා ලෝකේ. ඒ කියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් විදිහට චූටි ක්‍රමවේද වලින් ලොකු පිම්මක් පැන. ඊට කලින් ෆෝඩ් එක අලුත් කළමනාකරණ ක්‍රමවේද තමන්ගේ කම්හල වල ඇති කළා කළා. ඒ වගේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව වැඩි කිරීම. තුන්වෙනි එක තමයි ඉනෝවේෂන් හරහා. තනි ක්‍රම මේ නවෝත්පාදනය හරහා ආර්ථික පිම්ම ලවකා කරගැනීම. ඒකෙදි සේවා සැපයීම. ඒ කියන්නේ අපි කියනවා KPO, දැනුම පදනම් කරගත් සේවා විකිණීම. BPO, එහෙම නැත්නම් SaaS, software as a service. ඒ සේවා සැපයීම. ලොකු බුද්ධිමත් ජනගහනයක් අපේ ඉන්නවා. ඒ ජනගහනය අපි පාවිච්චි කරන්න ඕනේ මේකට. ඊළඟට අනාගත විප්ලවය දැන් වෙමින් තියෙනවා. ඒක මොකද්ද? මේ ෆැක්ටරි එක මේසෙ උඩට එනවා. ඩෙස්ක්ටොප් ෆැක්ටරිස්. පරිගණකය හරහා ඔන්ලයින් ඩිමාන්ඩ් එක එනවා. 3D printerේ තියෙනවා. හරි ඔන්ලයින් සප්ලයි එක වෙනවා. එහෙනම් ෆැක්ටරි වලට දරුවෝ ගාල් කරන නූගත් ක්‍රමවේදයේ වෙනුවට ඩෙස්ක්ටොප් ෆැක්ටරිස් එක්ක ස්ටාර්ට්අප් ලක්ෂයක්, ස්ටාර්ට්අප් 2 ලක්ෂයක් අන්න ඒකයි අපි ඉලක්ක කරගන්න ඕන. තාම මේ රට කල්පනා කරන්නේ කර්මාන්තපුර ඇති කරන්න, ඇඟලුම් කම්හල් ගමට ගෙනියන්න. එහෙම මේන්න මේ කාර්මික විප්ලවයට රටේ දරුවෝ නම් ලෑස්ති. හරි ස්මාර්ට් ෆෝන් එකේ ඉල්ලා ඉන්න මේ Z ජෙනරේෂන් එක, ඇල්ෆා ජෙනරේෂන් එක ලෑස්ති. මේ රටේ දේශපාලනයේ තාම ඉන්නේ 60 දශකේ X ජෙනරේෂන් එකේ. ඊටත් පසුගාමීව. ඒ නිසා මේක පිම්මක් හැටියට වෙනස් කිරීම තමයි 43 වෙනි සේනාංකේ දැනුම් පදනම් කරගත් ආර්ථිකයේ අදහස. මම දැනගන්න කැමති විශේෂයෙන්ම මේ අර එම්ප්ලොයිමන්ට් ටර්මිනේෂන් ඇක්ට් කියලා එකක් තියෙනවා, තේවා කියලා. විශේෂයෙන්ම ආයෝජකයෝ එහෙම නිතරම කියනවා මේකත් එක්ක ටිකක් කරගන්න අමාරුයි අපේ ආයෝජන. එහෙම මොකද කට්ටියව මේ සේවක සේවිකාවන්ව ශ්‍රමය ලබා ගැනීමේදී ගැටලු තියෙනවා කියලා. මේ ගැන ඔබතුමාගේ අදහසක් තියෙනවද? මේවා ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේද? මොන පැත්තෙන්ද මේක ඔබතුමාලා දකින්නේ? මෙහෙමයි. ඒක ටිකක් සංවේදී කාරණයක්. ඒ කියන්නේ මේ හයර් ඇන්ඩ් ෆයර් කරන්න නිදහස දෙන්න කියන එකනේ මේ ආයෝජනය. අනිවාර්යයෙන්. ඉතින් ලංකාවේ දියුණු සමාජයක්. ලංකාව ශ්‍රම නීතිය අතින් දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා දැන්. ඒක අර ශ්‍රමය කොල්ල කන්න එන ඒ ලෙවල් එකේ කර්මාන්ත වලින් නෙවෙයි මම අර කලින් කිව්වා වගේ ලංකාව පිම්ම ගන්න ඕනේ. ඒක ඒ 77 මේ ඒක හරි. අදට හරි නෑ. අදට ඕන ශ්‍රමය කොල්ල කන්න එන ඔය වගේ ආයෝජන හරහා නෙවෙයි. දැන් රට ගොඩනගන්න ඕනේ නවෝත්පාදනය හරහා. සේවා සැපීම හරහා. අපේ ආදර්ශය වෙන්න ඕනේ බැංගලෝරය, සිලිකන් වැලිය මිසක් කරුණායක නිදහස් වෙනද කලාපයට තව දහස් ගණන් නූගත් තරුණ තරුණියෝ ගාල් කිරීම පැත්ත නෙවෙයි. හයර් ඇන්ඩ් ෆයර් වලට දෙදීම නෙවෙයි. හැබැයි එකක් තියෙනවා. යම්කිසි ප්‍රමාණයකට මේ කම්කරු අයිතිය රැකෙන ආකාරයට මෙන්න මෙහෙම දෙයක් නම් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක, ඵලදායීතාවය වැටුපට සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කරන එකටයි නොකරන එකටයි ඔක්කොටම වැටුප් ගෙවන ක්‍රමයට වෙනුවට ඵලදායීතාවය වැඩි මිනිහට වැඩියෙන් උපයා ගන්න හැකියාව ලැබෙන විදිහේ ක්‍රමවේදයක් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මේ ලංකාව තුල ලංකාවේ සමාජ තත්ත්වයන්ට අනුකූලව
මේ ක්‍රමවේදය කියන්නේ සුදුසුතර සුදුසු තැන දෙන ක්‍රමවේදයක් පරිවර්තනයක් ඇති කර ගන්නවා. පැහැදිලි. මම ඒ වගේම දැනගන්න කැමති අන්තර්ජාතික වෙළඳාම ඔබතුමා මේක යම් දුරකට ස්පර්ශ කරා. විශේෂයෙන්ම අන්තර්ජාතික වෙළඳාමත් එක්ක අපේ දේශීය කර්මාන්තවලට බලපෑමක් වෙනවාය කියලා නිතරම සාකච්ඡාවක් වෙනවා. ඔබතුමාලගේ 43 සේනාංකයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සඳහනක් තියෙනවා. දේශීය කර්මාන්ත නගා සිටවන බවත් ප්‍රකාශ කරනවා. නමුත් දැන් මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ගොඩක් කට්ටිය අවිල ගෙනවා මේ අපේ එකට ආයනනය කරන්න අපේ එකට ලොකු බද්දක් ගහලා අපේ කෑල්ල ආරක්ෂා කරලා දෙන්න. ඉතින් එහෙම කෑලි 10ක් ඇවිල්ලා ආරක්ෂා කරන්න ගත්තට පස්සේ නැවත වරක් අර ඔබතුමා කියපු තරමක් අපි කියන ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච ආර්ථිකයක් වෙනුවට වැහිච්ච ආර්ථිකයකට තමයි යන්න වෙන්නේ. මේක කොහොමද ප්‍රායෝගිකව කරන්නේ? ඔබතුමාත් කැබිනට් මණ්ඩලේ ඉඳලා තියෙනවා මේ වගේ යෝජනාවම කොහොමද මේක කල්පනාකරණය කරන්නේ? දැන් ඕකේ මෙන්න මෙහෙම පැති දෙකක් තියෙනවා. එකක් තමයි රටක ස්වයං පෝෂිත භාවය අත්පත් කර ගැනීම ඉලක්ක. අනික තමයි රට ඇතුලේ කර්මාන්ත හා සේවාවන් වසාගත්තම එහි ඵලදායීතාවය බිඳ වැටීම. රාජ්‍ය ආයතනවලට වෙලා තියෙන එක. රාජ්‍ය ආයතන බිඳ වැටෙන ප්‍රධාන හේතුව ඒකයි. විදුලි බල මණ්ඩලය හදන්න බැරි ප්‍රධාන හේතුව මේකයි. මොකද සියලුම සේවකයෝ දන්නවා ලයිට් නැතුව රට ගෙනියන්න බෑ. ඉතින් අපිට ඕන විදිහට අපි ඉන්නවා කියලා බහුතරයක් හිතන එක. එතකොට මේ දෙක අතරේ යම් බැලන්ස් එකක්. එහෙම නැත්නම් යම් සමතුලිත භාවයක් ට්‍රේඩ් ඕෆ් එකක් අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ එක පැත්තකින් රටේ නිපදවන්න පුළුවන් දෑ තරඟකාරීව නිපදවන්න පුළුවන් දෑ. දැන් කේරළේ පොල් ගෙඩි ගහකින් ගෙඩි 150 ගන්නවා නම් මාරවිල ඉන්න හොඳම පොල් උද්‍යානෙත් පොල් ගෙඩි 100 ලැබෙනවා නම් රටේ අනික් තැන්වල පොල් ගෙඩි 50 තියාගන්න බෑ. ඒක උස්සන්න ඕන. ඒ වගේම සහල් අපේ වී කිලෝග්‍රෑම් 4800 නම් හෙක්ටයාරයට තායිලන්තේ තියෙන 6000 නම් 7000 නම් අපි ඒක ඵලදායීතාවය ඉහළට ගෙනියන්න ඕන. හැබැයි මේ හැම භාණ්ඩයකටම ආනයන සීමා කියන්නේ සෙස් බදු හරි මොනවා හරි ගහලා හිර කරලා දෙනවට වඩා ඵලදායීතා ඉලක්ක අත්පත් කරගන්න ඕන. ඵලදායීතා ඉලක්ක අත්පත් කරගන්න නැත්නම් අදාළ කර්මාන්ත හිමියෝ හැම වෙලාවෙම මේගොල්ලෝ මේ වාසිය ලබා ගන්න නම් ඒවට තවදුරටත් ඉඩ දිය යුතු නැහැ. හැබැයි සමහර දේවල් තියෙනවානේ. ඉටිපන්දන් මේ මොනවද හඳුන්කూరు මේ වගේ භාණ්ඩ 100 ගාණක් තියෙනවා. නිකන් පිට රටින් ගෙන්නනවා මේ රට ඇතුලේ කරගන්න පුළුවන් දෑ. මම තාක්ෂණ ඇමති හැටියට අර විධාතා මධ්‍යස්ථාන පුනරුත්ථාපනය කිරීම නිසා කෙටි කලක් ඇතුළත 65000කට පුහුණුව දුන්නා. ඒකෙන් 3-4000ක් සාර්ථක ව්‍යාපාරිකව බවට පත් වුණා. ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව බවට පත් වුණා. ඒ නිසා මම හිතන්නේ මේ හැම කෙනාටම ඉලක්ක දෙන්න ඕන. ලංකාවේ උදාහරණයකට ටයිල් නිෂ්පාදකයෝ ඉන්නවා කියන්නකෝ. දැන් ටයිල් එකට බද්දක් ගහුවා පිට රටින් ගේන බද්දක්. යහපාලන ආණ්ඩුව එක අයින් කරාම ලොකු විරෝධයක් ආවා. එහෙමනම් ලංකාවේ ටයිල් නිෂ්පාදකයන්ට වැලියු ඇඩිෂන් එක පැත්තෙන්, ගුණාත්මක භාවය පැත්තෙන්, ටෝටෝ එක හරි පිටරට තියෙන ඇත් එක්ක හරි තරඟ කරන්න පුළුවන් විදිහට අපි හදන්න ඕනේ යම් පූර්වාදර්ශ. අන්න ඒවත් එක්ක තමයි මේවා ගැට ගහලා ඉදිරියට ගෙනියන්න ඕනේ. පැහැදිලි. මම අවසාන ප්‍රශ්න දෙකට බදු සම්බන්ධයෙන් මම කැමතියි සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම බදු සම්බන්ධයෙන් ඔබතුමා විවිධ අදහස් පළ කළා තියෙනවා. බදු සම්බන්ධයෙන් 43 වන සේනාංක ඉදිරිපත් කරන බදු ප්‍රතිපත්තිය මොන වගේද කියලා අපිට දැනගන්න පුළුවන්. රජයකට බදු අවශ්‍යයි. පොදු යහපත සඳහා ක්‍රියාත්මක වීමට, ඒ වගේම සමාජයේ තාමත්ම අන්ත විදිහට කොන් වෙච්ච ජනතාව රැකබලා ගැනීමට රජයකට ආදායම අවශ්‍යයි. පොදු පහසුකම් සපයන්න ඕනේ. ජලය, විදුලිය, මහා මාර්ග, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබසාධනෙ. බදු අවශ්‍යයි. එතකොට බදු වල පළවෙනි ප්‍රතිපත්තිය වෙන්න ඕනේ රටේ ආර්ථිකයේ දළදේශීය නිෂ්පාදනය, විශේෂයෙන්ම ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදනය ඉහළ යන ප්‍රමාණයට සමාන්තරව බදුත් වැඩි වෙන්න ඕනේ. දැන් 1978 80 වගේ කාලේ ලංකාවේ දළදේශීය නිෂ්පාදනයෙන් 25ක් 28ක් රජයේ ආදායම. මේක 109ට වැටුණා පහුගිය කාලේ. එතකොට එක පළවෙනි ප්‍රතිපත්තිය අරකට සමාන්තරව ඒක වැඩි වෙන්න ඕනේ. දෙවෙනි එක කාගෙන්ද බදු ගන්නෙ? ඍජු බදුද? ආදායම් බදු වැනිද? එහෙම නැත්නම් වක්‍ර බදුද? වැට් වැනිද? දැන් ඒකෙදි අපි යම් සමාජ සාධාරණත්වයේ මූලධර්මය පාවිච්චි කරනවා. ඒකෙදි අර යහපාලන ආණ්ඩුව ගෙන ආපු ප්‍රතිපත්තිය ගේන්න ඕනේ. ඒ කියන්නේ ඍජු බදු 40යි වක්‍ර බදු 60යි. දැන් අද ඒක 82යි 18යි. ඒ කියන්නේ ඇතිබැරි ඔක්කොමල එක්ක අහුවිලා 182ක් බදු ගෙවනවා. ඇති හැකේ 18යි ගෙවන්නේ. ඒක මේ ලෝකෙම තියෙන ඊටාම නිന്ദා සහගත අසාධාරණ බදු ක්‍රමවේදයක්. ඒක හැබැයි මේක එකපාරට කරන්න බෑ. නමුත්
අනුක්‍රමයෙන් යන්න ඕනේ. ඒ වගේම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය මම කලින් කිව්වා වගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව ඒ කියන්නේ කාර්යක්ෂමකරණය කිරීම, නව තාක්ෂණය හඳුන්වා දීම. සමහර ශේෂ්ත්‍ර වලට ඔය අලුත් තාක්ෂණයේ බ්ලොක් චේන් වැනි තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය ආදේශ කිරීමෙන් මේවා වෙන මේ ලීකේජස්, මේවා සිදුවෙන මේ වංචා වැළැක්වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේවට යම් දැඩි ඍජු පාලනයක් ඒ ආයතන සම්බන්ධයෙන් සිදු විය යුතුයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න තවත් පිරිසක් ප්‍රකාශ කරන දෙයක් තමයි ද ඔබතුමත් ප්‍රකාශ කරා විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට එනවද නැද්ද කියන එක නෙමෙයි. මේක ඇවිල්ලා ඊට වඩා අපහසු තත්වයක් කවුරු බලයට ආවත් මේක කරගන්න අමාරු වෙන තත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තට පස්සේ ඔබතුමා තවත් එන ප්‍රධාන යෝජනාවක් තමයි මේ දේශපාලන පක්ෂ එකකට එකක් එකතු වෙලා මොනවා හරි රාමුවකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගමු කියන එක. ඉතින් මම කැමති දැනගන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවද? එහෙම අවස්ථාවක් තියෙනවා නම් මොන වගේ ප්‍රතිපත්ති රාමුවකටද අපි එකඟ වෙන්න ඕනේ? එහෙම නැත්නම් එහෙම එකඟ වෙන්න බැරි නම් මොන වගේ ආර්ථික ප්‍රතිසංස්කරණද අපි කරන්න ඕනේ? අපි මොන වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පහක් ගත්තොත් එහෙම ඒ මොන වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පහටද අපි මූලිකත්වය දෙන්න ඕනේ? මෙහෙමයි අපි නිර්දේශ පහක් ඉදිරිපත් කළා තියෙනවා. එකක් රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය. ඒ කියන්නේ අයවැය පරතරය පියවා ගැනීම. ආදායම් වැඩි කරගන්න ඕනේ, වියදම් කප්පාදු කරගන්න ඕනේ. දෙක ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක අත්‍යවශ්‍යයි. මධ්‍යස්ථ ලෝකයේ පිළිගත් ආයතනයක් එක්ක අපි මූල්‍ය උපදේශකින් පත් කරලා ණය හිමියෝයි ජනතාවයි අතරේ බෙදා ගන්න ඕනේ. කරන්න දෙයක් නැහැ දැන්. තුන අපි දේශයේ ආර්ථිකය තුල විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය ප්‍රමිතියකින් උතු පොහොර ලබා දීලා ආහාර සුරක්ෂිත භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්න ඕනේ. ඒ වගේම අර විමධ්‍යගත බලශක්ති ප්‍රතිපත්තියක් මත ඒ කියන්නේ තම තමන්ගේ බලශක්තිය තම තමන් උපයා ගැනීම සඳහා වෙන ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ග්‍රිඩ් එකක් වෙනුවෙන් මම පෙනී ඉන්නවා. එවැනි ක්‍රියාදාමයකට ඒ දේශීය ක්‍රියාදාමයකට ගමන් කළ යුතු වෙනවා. කියන්නේ ඇතැම් මම කලින් කිව්වා වගේ ඇතැම් දේශීය කර්මාන්ත ප්‍රබෝධමත් කරලා ගන්නම ඕන අපි. සමහර ඒවා තරංකාරී නැත්තම් ඒවා ඉවත් වෙනවා. හැබැයි අර ඵලදායිතාවයේ අංකණයන් ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. ඵලදායිතාවය පෙන්වන්න බැරි නම් අවුරුදු 10ක් අපි සහනයක් දුන්නාට පස්සෙත් ඵලදායිතාවයක් නැත්තම් අපි අයින් කළා දානවා. හැබැයි ඒක පැහැදිලිව කියන්න ඕන. ඊළඟට අපගේ ප්‍රතිරූපය අත්‍යවශ්‍යයි අන්තර්ජාතික මූල්‍ය ශාස්ත්‍රයට අපි ඇතුල් වීම සඳහා. එතෙන්දී අර සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි අපට. සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි. ඒ වගේම අද ලංකාවේ පස්වෙනි එක ලංකාවේ වෙළඳපොළ ක්‍රමය තරඟකාරී නෑ. ඒකාධිකාරයන් තියෙන්නේ. සීනි ගෙන්නුව 69 දෙනෙක් දැන් ඉන්නේ එක්කෙනයි. ඒ වගේම ආයෝජන ඉන්නේ කෙලින්ම රෑ ඇවිල්ලා හොරෙන් අස්සම් කරලා යනවා. මේවා විනිවිද පේන සුළු භාවයකින් මේවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු යුතු. ඒතර මෙන්න මේ පහ. හරි මෙන්න මේ කොළ එලි පහ දැන් රටට අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඒ වගේම රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය, තරඟකාරී වෙළඳපොළ ආයෝජකයින්ට හා වාණිජ ක්‍රියාවලියට, ඒ වගේම දේශීය ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම, විශේෂයෙන්ම කෘෂිකර්ම ශාස්ත්‍රයේ ආහාර සුරක්ෂිතතාවය හා බලශක්ති සුරක්ෂිතතාවයේ යම් කොටසක් හෝ ළඟා කර ගැනීම සහ අපේ ප්‍රතිරූපය ජාතික ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගැනීම. මේ පහ කිරීම සඳහා අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට වගකීමක් තියෙනවා. ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය යටතේ මේ රට ගලවා ගන්න ඒ සඳහා දායකත්වයක් දැක්විය යුතුමයි. ඒ වගේම මේ ප්‍රශ්නේ ගැඹුරු තේරුම් ගන්න ඕනේ. මොළ 7 ඒවා ගෙනහල්ලා මොළ 9 ඒවා ගෙනහල්ලා ගොඩ ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. මේක සාමූහිකව ගොඩ යා යුතු දෙයක්. මේක උද්දච්චකම් වලින් මර්ධනයෙන් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. රට තව තවත් අපේ ගැඹුරු වල තව තවත් හාර ගැනීම තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ දේශපාලන සංධානයක් ගැන ඔබතුමාත් කිව්ව සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා යම් කිසි අනිවාර්යෙන් කළ යුතුයි. මේ මොහොතේ කළ යුතුයි. නැත්තම් මේ රට ඉදිරි මාස කිහිපය ඇතුළත බංකොලොත් වුණොත් ඔය කාටත් ඡන්ද කරන්න හම්බ වෙන්නේ නැහැ. සමහරව හිතනවා අපි බලය අරගත්තොත් අපිට කරන්න පුළුවන්. දූෂණයෙන් තොර දූෂණය තමයි ප්‍රශ්නේ. දූෂණය නවත්ව පැටි රට හැදෙනවා කියලා කියනවා. මම නිතර කියන දෙයක් තමයි කියුබාව බලන්න. කියුබාවේ පිදල් කැස්ට්‍රෝ හෝ කොමියුනිස්ට් පක්ෂයේ කිසිම දූෂණයක් තියෙන රටක් නෙවෙයි. ඒ අයගේ අය දූෂණය කළා. හැබැයි රට දියුණු රටක් නෑ. පළවෙනි රටවල් 100 අතරේවත් කියුබාව නෑ. කියුබාවයි සිංගප්පූරුවයි ආරම්භ කළේ එක කාලේ 1960 දී. එදා කියුබාවේ ඒක පුද්ගල ආදායම
මේ කියන්නේ සිංගප්පූරු ඒක පුජ්‍යල ආදායම කියුබාවේ ඒක පුජ්‍යල ආදායම 3න් 2යි. අද ඒක කීප ගුණයක්. ඒක නිසා මේ ධන උත්පාදනය කියන කාරණය ඒකට ඔය දූෂණය නතර කිරීම විතරක් මේ උත්තරයක් නෙවෙයි. දූෂණය නතර කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා දැඩි නීති රීති ගේම අත්‍යවශ්‍යයි. හැබැයි ධන උත්පාදනයට වෙළඳපොළ ක්‍රමයේ මත පදනම් වෙච්ච දැක්මක් නොතිබ්බොත් නවෝත්පාදන තාක්ෂණය ගෙනීමේ ක්‍රමවේදයක් නොතිබ්බොත් අපට ගමනක් නැහැ. ඒ වගේම මේ රට වියට්නාමයේ චීනයේ කලා වගේ තනි දේශපාලන පක්ෂයක් කොමියුනිස්ට් පක්ෂය හෝ කවර හෝ බෝල්ෂෙවික් පක්ෂයක කමාන්ඩ් ඉකොනොමි එකකින් ගෙනියන්න බෑ. ඒක එක්සත් ජාතික පක්ෂයට ජයජයවදන යටතේ බැරි වුණා. මේක සමාජවාදී ක්‍රමයට කරන්න ගියත් ඕක කරන්න බෑ. මේ රට ප්‍රශ්න වෙනවා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. නිදහස් රටක් මේ රට කවුරු මොනවා කිව්වත්. මේ රට තුල දැන් බ්‍රිතාන්‍යයන් දුන්නා හෝ නැතුව හෝ මේ ඡන්ද ක්‍රමය මේ බහුපක්ෂ ක්‍රමය මේ බහු අදහස් ගිලා බහැලා තියෙනවා. කිඳා බහැලා තියෙනවා. අපි නිකන් ලොකුවට කතා කරන මේ අවුරුදු 70ක් රට වැටුණා කියලා නෑ. රට එහෙම වැටිලා නෑ. මේ රට නිදහස ලැබෙනකොට අවුරුදු 50යි ආයු කාලය. ආයු අපේක්ෂාව අද 78යි. මේ රට නිදහස් ලැබෙනකොට මිනිස්සුන්ගේ සාක්ෂරතාවය 3න් 1යි. අද 100%යි. මේ රටේ පළවෙනි වතාවට ඒක පුජ්‍යල ආදායම මැන්නේ 1960 දී. මේ රටේ ජනප්‍රිය බොරුවක් තියෙනවා මේ නිදහස ලැබෙන වෙලාවේ මේ අපි චීනේ මේ ජපානයට විතරයි දෙවෙනි උනේ කියලා ඒක පුජ්‍යල ආදායම. ඒක බොරුවක්. 1960 දී අපේ ඩොලර් 140කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ ඒක පුජ්‍යල ආදායම. ඔය ජපානයේම 600 ගාන. තායිලන්තෙත් අපිට ඉස්සරහින් හිටියේ. ඒක දැන් 4000ට කිට්ටු ගාන. 28 ගුණයකින් වැඩි කරලා තියෙනවා. හමුදා පාලන ගෙනල්ලා නැහැ. එහෙම ගැටලු නැතුව අපි කොහොම හරි මේක ප්‍රජාතන්ත්‍රවාදයට අර්ථය කරලා තියෙනවා. ඕකමනේ කියුබාවෙත් අර්ථය. කියුබාව ඩොලර් 4000 නේ ඒක පුජ්‍යල ආදායම. ඒක නිසා මේ අපි මේ බොරු පැරණි සිද්ධාන්ත පැරණි මතවාද ඒවයින් ගැලවෙන්න ඕනේ මේක. ලිබරල් මතවාදවලත් හොඳ අදහස් තියෙනවා. සමාජවාදයේ තුලත් සමාජ සාධාරණත්වයේ මූලධර්ම තියෙනවා. මේවයින් ලංකාවට ආවෙනික දේ කරගන්න ඕනේ. දැන් ඉන්දියාවේ අම්බෙඩ්කර් එතුමා ඉන්දියාව ව්‍යවස්ථාව තනන වෙලාවේ ඇමරිකා එක්සත් ජනපදය වගේ ෆෙඩරල් රටක් හදමු. සෝවියට් යූනියන් එක වගේ හදමු. ඒකීය රටක් හදමු. ඔහොම නොඑක අදහස් ආවා. හැබැයි ඉන්දියාවට ආවෙනික ක්‍රමයක් කරගෙන දැන් කොහොම හරි තාම ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ අපි අපිට ආවෙනික ආර්ථික ක්‍රමයේ මේ සියලු ආර්ථික ක්‍රම අතරින් හදා ගන්න ඕනේ. ඔය කියුබන් මාදිලිය ඒවා ඔක්කොම තබා සිංගප්පූරු මාදිලිය පවා මේ රට තුල සාර්ථකව කරන්න බෑ. හොඳයි. අපි අද සාකච්ඡා කරේ ආර්ථික අර්බුද ගැන. මේ අද සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන 43 සේනාංක ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවරණයක් කරන්න පාර්ලි චාම්පියන් රණක මැතිතුමනි බොහොම ස්තුතියි. අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණාට ඇඩ්වොකාට් ඇඩ්වොකාටා ප්ලස් විදියට අපි නිතරම බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ප්‍රශ්න සහ ආර්ථිකයෙන් මේ තියෙන අර්බුදයෙන් එළියට එන්න අපි මොනවද කරන්න ඕන කියන සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න. මේ කියන අදහස් හැම එකක්ම එක වරම අපිට ඉදිරිපත් කරගන්න සහ ක්‍රියාත්මක කරගන්න බැරි වෙයි. නමුත් ඒ සාකච්ඡාව සමාජයේ තිබීම වැදගත්. මොකද නිසි කලවෙලාව ආවට පස්සේ අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ කරගැනීමේ අවශ්‍යතාවය අපි හැමෝටම තියෙන නිසා ඒ ලංකාවේ සුබසිද්ධිය සහ ලංකාවේ ඉදිරි ගමන සඳහා ඉතින් ඔබතුමාට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. ඇඩ්වොකාටා ප්ලස් සහ ඇඩ්වොකාටා ෆලෝ කරන්න, ෂෙයා කරන්න, මේ වගේම වීඩියෝස් බලන්න අවශ්‍යයි නම් අපිට අපේ වෙබ්සයිට් එක හරහා අපිට උදව් කරන්නත් පුළුවන්. ඒකේ සපෝට් කියලා බටන් එකක් තියෙනවා. ඒ හරහා ඔබට අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන් මේ වගේ ආර්ථිකය ගැන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන තියෙන වීඩියෝස් තවත් ඔබට ගෙන එන්න. අපි මේ වගේම වීඩියෝවකින් නැවත වාරයක් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.